නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ ධර්ම දේශනාව තුන් ලෝකයාගේ හිතසුව පිණිස ආරක්ෂාව පිණිස නිරෝගී සුවය පිණිස නිවන් සුව පිණිස හේතු වාසනා වේවා. මේ මොහොතේත් අපි සූදානම් වෙන්නේ තුන් ලෝක වාසීන්ම ධර්ම ශ්‍රවණය කොට සංසාර දුක් කෙලවර කර ගන්නට වෙර වීර්ය වැඩිම සඳහායි. අපි අවබෝධ කරගෙන තිබෙනා වූ සද්ධර්මය වඩාත් නිවැරදිව ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ජීවිතය තුළින් ධර්මානුකූල ජීවිතය සකස් කරගන්න කෙසේද කියලා ජීවිතය තුළට දහම එකතු කර ගැනීම සඳහා. ඒ දහම එකතු කරගන්නකොට ජීවිතයක් තුළ වෙන්නා වූ වෙනස්කම් මොනවද? ජීවිතයක් තුළ ලැබෙන්නා වූ සැනසිලිදායක සුවදායක තත්වයන් දැනෙන්නේ කොහොමද කියලා දැනගන්නට තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. බුදුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අති දුර්ලභ කාලයකට බොහෝම කාලාන්තරයකට පස්සේ බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. අපිට ඕන විදියට බුදුන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේලා පහළ වෙන්නේ තුන් ලෝකයාගේ හිතසුව පිණිස. තුන් ලෝකේ කාටවත් නොපෙනෙන දෙයක් කියලා දෙන්න. දැනගන්නවත් බැරි දෙයක් දේශනා කරන්න. හිතන්නටවත් බැරි දෙයක් හිතන්න පුරුදු කරන්න. ඒ අපේ හිත පවතින ස්වභාවය අපි කාටවත් අවබෝධ වෙන්නේ නැහැ. ඔබ නිකන් හිතලා බලන්න, ඔබට දවස තුල ඔබ දහම දන්නේ නැතිනම් ඔබ හිත ගැන දැක්කද? ඔබේ සිත දැක්කද ඔබ? සිතේ ස්වභාවය බුදුදහම අහන්න ඉස්සෙල්ලා ධර්ම ඥානය ලබා ගන්නට ඉස්සෙල්ලා මේ අහපු අය දන්නවද හිත ගැන? නැහැ. දැනගන්න විදියක් නැහැ. හැම මොහොතකම සිත යම් සංකල්පයක පැටලිලා තමයි පහළ වෙන්නේ. සංකල්පයක් මතමයි සිත පහළ වෙන්නේ. ඒ සංකල්පය ඇතුලේ හැංගිලා තියෙන කෙලෙස්. අපිට හිතා ගන්න බෑ. අපිට ඒක දැනගන්න බෑ. දහම නොදන්නව නම් දැනගන්න ක්‍රමයක් නැහැ. අපි කොච්චර ජීවත් වුණාද මේ දහම අහන්න ඉස්සෙල්ලා ඔබ දැන් මෙනෙහි කරලා බලන්න ටිකකට අපි අපේ හිත ගැන දැනගෙන තිබ්බද? මෙහෙම දෙයක් වෙන බවවත් දැනගෙන තිබ්බද? නෑ. දැන් මෙච්චර දේශන අහලත් අපට ලේසිද මේ සිත මෙනෙහි කරන්න? මේ අහන ධර්මය, මේ අහන ධර්ම කරුණු, සිත බලන ධර්ම ඥාණය අපි තුල මහා බලයක් වුණු දවසට පෙනේ. බලය වැඩෙනකොට යන්තම් පේන්න ගන්නවා. ඉඳලා සතියට දවසක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවසට එකක් වෙන්න පුළුවන්. දැන් වරුවකට එකක් වෙන්න පුළුවන්. පැයකට එකක් වෙන්න පුළුවන්. පැය භාගයකට එකක් වෙන්න පුළුවන්. සිතක් දර්ශනය කරන ශක්තිය එහෙම තමයි එන්නේ. ඒ තරම් අමාරු දෙයක් මේ කරන්නේ. එකක් පේනවා කියන්නේ මහා ජයග්‍රහණයක්. කවදාවත් නොදකපු දෙයක් පෙර නොඅසුපු දෙයක් අහගෙන පෙර නොඅසුපු දෙය තුලින් පෙර නොදකපු දෙයක් දකින්න එක. පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු. පෙර නොඅසුපු එකක් මේ. අහලත් නැහැ සිතක් ගැන. අපිට උගන්වන්නේ බාහිරයක් ගැන හැමෝම. හැමදේම මුළු ලෝක ධර්මතාවල් සියල්ලගෙම තියෙන බාහිරයක් ගැන. හැමෝම උගන්වන්නේ ඒවා. ආගම්වලත් ඒක. විෂයන් තුලත් ඒක. බාහිර ලෝකයයි ලෝකය කියන්නේ බාහිරයට. බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ ඒ බාහිර දේ ඇතුළාන්තේ සකස් වෙන හැටි. ඇතුළාන්තේදී ක්‍රියාත්මක වෙන හැටි. සිතක් වශයෙන් පහළ වෙන හැටි. උපාදානයක් වශයෙන් පවතින හැටි. අපි එකපාරට ඇහු ගමන් අපි හිතන් ඉන්නේ එක සැරෙන් පුළුවන් වෙයි. එක සැරෙන් පුළුවන් වෙන්න විදියක් නැහැ. බය වෙන්න එපා බැරි වුණා කියලා. ශ්‍රද්ධානුසාරී කෙනෙක්, ධම්මානුසාරී කෙනෙක් මේ චරිත දෙක ඔබ තුල වැඩේ. ඔබ තුල මුලින්ම ශ්‍රද්ධාව වැඩේ. ඊට පස්සේ පොඩ දහම් බලය වැඩේ. ධම්මානුසාරී වෙයි. ඊට පස්සේ මාර්ග ඥානයක් බවට පත් වෙයි. තමන්ට පෙනෙන දෙයක් වෙයි. මේ දහම යනු ඇසමයි. චක්කුං උදපාදි මේ ඇස් දෙකක්මයි. ඥානං උදපාදි මේ ඥානයක්මයි. ප්‍රඥා උදපාදි මේ ප්‍රඥාමයි. අවබෝධින් දකින්න දෙයක්මයි. ප්‍රඥාව. විද්‍යාව මෙයයි විද්‍යාව.
ආලෝක උදපමේ ආලෝකයක්මයි. මොනතරම් මහිමයක්ද මේ. දැන් මේක හද්දි බැලුවාම සුළු දෙයක් විස්තර කරනවා වගේ දැනෙන්නේ. එකම දෙයයි බුදුදහමේ එකම දෙයයි ඔච්චරයි. වර්ග 10ක් 12ක් බලන්න නෑ. සිත සුද්ධ කරන්නනේ තියෙන්නේ. සිත සුද්ධ කරද්දී සිත ගැනම තමයි දකින්න ඕන. වෙන ඒවා දැකලා සිත පේන්නේ නෑ. සචිත්ත පරියෝධපන. ඒතර අපි සිත බලන්න මොන භාවනා කරද්දී සිතක් බැලුවද වෙන නිමිත්තක් අල්ලන් ඒක දිගේ ගියාද? ඒක දිගේ ගිහිල්ලා හිත අසඤ්ඤ මට්ටමට ආම හිතේ මුකුත් නොදැනෙන මට්ටමට ආම මොකුත් පේන්නේ නැහැ. එතන කොහෙවත් මේ ප්‍රඥාවක් නැහැ. විවිධ දේවල් කරපු පිරිස් නිමි දහම බුදුන් වහන්සේ ළඟට ආවෙත් එහෙමයි. ඒකස සමහරුගේ මහා ප්‍රඥාව සංසාරේ පුරුදු තිබුණා මේක අවබෝධ වෙලා මගපල ලැබුණා. අනිත් අයට ඉතින් අනිත් අය බුදුහාමුදුරුගෙන් අහලා ඒ තේරුන්නේ නැතුව හිස් සතින් ගියා. ඔබත් එසේ වෙන්නේ නැති. ඔබත් දැන් බොහෝම විවිධ දේවල් හදාarලා පොත්වලත් ලියාගෙන මේව ගොඩක් අයට වෙලා තියෙන කොළවල කූටු බලි කූටු වගේ ලියාගෙන ඒක මේක දෙනවා මේක එහෙම පොත්වල ලියන් කරන එකක් මෙතන නැහැ. පොතපත පරිබෝධයක්. මේක තමන්ගේ හිත තුලින් දැකලා තමන් භාවිතයෙන් දකින්න එකක්. පොත්වල ලියලා ඕන තරම් ඇති. හුඟක් අය පොතේ ගුරුන් ඉන්නේ. පොත්වල ලියන් කොළවල ලියන් ඒ විනය ගහගෙන ගිහිල්ලා අනුන්ගෙන් අහනවා මේක මෙහෙම දන්නවද කියලා. කාගේවත් දැනීමක් අනුන්ට වැඩක් නැහැ. තමන්ගේ දැනීම තමන්ට. තමන් දන්න බව අනුන්ට පෙන්වන්නත් හොඳ නැහැ. එතකොට මේ පාර වැයෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි ගොඩක් දන්නවා කියලා හිතන් ඉන්නවා. එතනයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එම නිසා මේ සරල දාමක් සිත සුද්ධ කරන්න නම් සිත සුද්ධ වෙන විදියට තමන්ගේ සිතම පාවිච්චි කරන්න වෙනවා. අපිට වෙන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕන. මේක වෙන දෙයක් තියෙනවනේ යම් පිළිවෙලක් ඒ පිළිවෙල දැනගන්න ඕන. ස්පර්ශ ආයතන ගැන අපි දැනගන්න ඕන. ආයතන එක්ක උපාදානය සකස් වෙන හැටි දැනගන්න ඕන. ඒ උපාදාන ස්කන්ධ ක්‍රියාත්මක වෙද්දී ශරීරය කියලා පවතින්නේ සතර මහා ධාතු කියලා දැනගන්න ඕන. ස්කන්ධ ආයතන ස්කන්ධ ඊළඟට සතර මහා ධාතු. මේ ටික දැනගත යුතුමයි හැම කෙනාම. ඒක තමයි හදවත දහමේ. අපි දෙයක් දිහා බලනවා කියන්නේ ඇස රූපයක් එක්ක ගැටෙනවා. අපි ඕකට කියන්නේ මේ දහම මුකුත් නොදන්න අපි කිව්වේ අපි ගහක් නම් පේන්නේ අපි හිතමු ගහක් පේනවා කියලා. ගහක් දිහා බලන් කියලා. මම ගහක් දකිමි කියලා කිව්වේ. බුද්ධ වචනේ අනිත් පැත්තට තියෙන්නේ. ඇස රූප එක්ක ගැටෙනවා. ඇසට පේනේම රූප ගස් නෙවෙයි. ඇසට ගස් පේන්නේ. ඒ සිතට පේන්නේ. ඒ සිත විසින් විඥානයේ විසින්ම අවල දුන්නු දෙයක්. අපි දැන් දහම පැත්තක තියලා අපි දන්න එක දහම කරන්න ගියොත් නම් ටිකක් අමාරු වෙනවා අපි. ඒක තමයි ලොකුම පව්කාර වැඩේ අපි කරගන්න. පොතක ලියපු එකක් වෙනවද කියලා බලන් ඉන්නවා. මම පොතේ ලියාගෙන පොතේ කොලයක ලියාගෙන ඒක අනිත්‍යයක් දන්නවද බලලා මම දන්න කෙනෙක් විදිහට මම රඟනවා. එහෙම මුකුත් මේ ශාසනයේ නැහැ. මේකේ බොහෝම නිහතමානී කෙනෙක් දහම තුල හැදෙන්නේ බොහොම ලෝකෙට අනුකම්ප කරන ලෝකේ අනිත්‍යයට අනුකම්පා සහගත කෙනෙක්. තමන් නිවැරදි වෙන්න තමන්ගේ අනුකම්පාව අනුන් කෙරෙහි මෛත්‍රී කරුණාව දයාව මුදිතාව උපේක්ෂාව බලවත් වෙනවා. එහෙම කෙනෙක් හැදෙන්නේ. එහෙම කෙනා තමන් දන්න කෙනෙක් නම් කෙලෙස් නැහැනේ. දන්නවා කියන්නේ ඉතින් උසස්ම කෙනාගේ කෙලෙස් නැති රහතන් වහන්සේනේ. ජම්බු පරිබ්‍රාජිකාව ප්‍රශ්න අහුවට රහතන් වහන්සේලා ප්‍රශ්න අහලා නැහැනේ කොහෙවත්. ජම්බුවතු හිටවලා. දහම දන්න ඉතිහාසය ගැන මම මේ පොඩ්ඩක් කිව්වේ. ඒක තරම් නිහතමානී. අනික් කෙනා ගලවන්න පුළුවන් තැන තීරණ ගන්නව විතරයි මාර්ගෙ ඉන්න කෙනා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ ඇස රූපේ පේනවා. ඇසත් එක්ක රූපේ ගැටෙනවා. මේ දෙකට කිව්වේ ස්පර්ශය. මේ දෙන්න ගැටෙන තැනම විඥානය පහළ වෙනවා. මේ දෙන්නට කිව්වේ ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. මේ තුන් දෙනාටම කියන්නේ ස්පර්ශය කියලා. එතකොට වේදනාව සමුදය වෙනවා. වේදනා ඉති වේදනා වේදනා සමුදය වේදනා අස්තංගමෝ. මේ වේදනාව සමුදය වෙනවා. වේදනාව පහළ වෙනවා පවතිනවා නිරුද්ධ වෙනවා. සංඥා සංකාර විඥාන මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඔන්න ඔය දර්ශනයම අපිට අහුණු දවසට
හොඳට ඉස්සෙල්ලා මේක අහගන්න ඕන සුණාත හොඳට අහගන්න ඕන ධාරයට හොඳ ධාරණ ශක්තිය පහළ වෙන්න ඕනේ. ඒවා ධර්මතාවල් ඔක්කොම කෙනෙක් මතක තියෙනකොට කාට පුළුවන් වෙන්නේ බැනේ චුල්ලපන්තක හඳුනට පුළුවන් වෙන්නේ. එහෙම එකක් නෙවෙයි ධාරණ ශක්තිය පහළ වෙනවා. අවබෝධ කර ගැනීම සඳහා පෙර සකස් වීමක් වෙනවා. ධාරේත චරාත මේ ඉතින් ක්‍රියාත්මක වීම සඳහා Taman තුල පසුබිම සකස් වෙනවා. චරණය කරන්න භාවිතා කරන්න. එතකොට දැන් අපි දන්න දේවල් අපි තුල භාවිතා වෙනවද? නෝක තමයි ප්‍රශ්නේ. අපි ඇස රූප ගැටෙනවා. ඇස රූප ගැටෙන මොහොතේ විඥානයයි වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණා. දැන් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි හිතමු ওই ටික අපිට ඒ භාෂාවෙන් බෑ කියලා. අපි හිතමු සිතුවිල්ලක් නේ. කියලා හිතනකොට අවධානය යන්නේ Taman වෙතට. බාහිරට අවධානය යන්නේ නැහැ. තමා තුළට අවධානය නොයක සැරට. බාහිරට අවධානය ගියොත් ඒ අවධානය යන තැන තිබුණු කෙලෙස් ධර්මයන් තමයි Tamanට ඇසුරු වෙන්නේ. තමා තුළ තියෙන දෙන්නේ තමාට ඇසුරු වෙන්නේ නැති එකක ඇසුරු වෙන්නේ නැහනේ. හොඳයි කෙලෙස් ඒ එළිය රූපෙන් ආවද තමා තුළ පහළ වුණාද? තමාට උත්තරේ එවි. නික කෑ ගහලා ඉස්කෝලේ පන්ති ළමයි වගේ කියන්න තියෙන දෙයක් නෙවෙයි. තමා මෙනෙහි කරගන්න. රූපක රාගෙ තියෙන්නේ රූපක කෙලෙස් ද්වේෂය මෝහය ඒව ඔක්කොම Taman තුල අවස්ථාවට පහළ වෙන්නේ. එතකොට පේනකොටම මන් තුල පහළ වෙලා. මම මේ ගැන දන්නේ නැත්නම් මට දැනගන්න විදියක් නැහැ නේ. අහලා දැනගෙන නැත්තම් සුණාත වෙලා නැත්තම් මේ දහම අහලා නැත්තම් දැනගන්න විදියක් නැහැ. අර දහම නොදන්න කාලේ අපි නොදන්නේ යන්නේ ඒකයි. දැන් දහම දන්න කෙනාට ඉඳලා හරි පේනවා කියන්නේ ඔන්න දන්න දේ ක්‍රියාත්මක වෙන්න ගත්තා, භාවිතා වෙන්න ගත්තා. එතකොට යාට පේනවා මට දැන් මගේ හිතේ කෙලෙස් හටගෙන. හිත තුල කෙලෙස් පහළ වෙලා. පහළ වූ කෙලෙස් තියෙන්නේ මං ගාව. කෙලෙස් ගින්නක් නම් කෙලෙස් වලින් මාව ගිනි ගන්නවා නම් මම කරන්න ඕන කෙලෙස් ගින්න නිවා ගන්න විදියට සීත මෙහෙවන්න ඕන. එළිය කෙනා ගැන මට වැරදි ද්වේෂ සහගත හැඟීමක් හෝ රාගික හැඟීමක් ආවනම් මං ඒ ආපු කෙලෙස් මුල් කොට බාහිරේ බලන් ඉන්න තාක් මට හිත පේන්නේ නැහැ. හිත නොපෙනෙන තාක් වෙන්නේ අරමුණෙන් අරමුණට මේක ගමන් කරනවා. ඒ අරමුණ මොහොතකින් නැවතිලා තා අරමුණක් එනවා. එක මොහොතකදී මේ මොහොතේ සියලු දේවල් අහෝසි වෙනවා නැවත පහළ වෙනවා. ඒක ධර්මතාවක්. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති සමුදය වෙන ධර්ම නිරුද්ධ වෙනවා. ඒකම ඇලිලා ඉන්න නිසා තණ්හාවෙන් ඒ රූපය අල්ලගෙන ඉන්න ශක්තිය හිතේ හැදිච්ච නිසා නැවතත් ඒක ඒ විදියට හෝ වෙන ආකාරයකින් අරමුණ වෙනස් වෙලා හෝ පහළ වෙනවා. හිතා ගන්නවත් කෙනෙකුට ඉඩක් නැහැ. එතකොට අපි මේ රූපෙට ඇලිලා ඉන්නකම් ඒ කියන්නේ අර කෙලෙස් සහිත රූපෙට හිතෙන් ඇලිලා ඉන්න තාක් විවිධ අරමුණු විදියට පේනවා. පැත්තට බැලුවම ඉදිලා වගේ. ගෙඩියක් ගැන හිතමු ඉදිලා වගේ. මේ පැත්තෙන් බැලුවම පැත්තක් මේ හරියට සම්පූර්ණ වෙලා නැහැ වගේ. අරමුණු ඕන තරම් එනවා. ඔබට ඕන එකකට දාලා බලන්න. එතකොට හොඳ අරමුණකට ගිහිල්ලා බැලුවම හොඳට මේක හිතා ගන්න පුළුවන්. සුවඳ මදි වගේ. දැන් මේ එකම රූපේ සම්බන්ධ විවිධ අරමුණු කරා හිත දුවනවා. ඉතින් අපි බලන් ඉඳලා තියෙන්නේ ඒ අරමුණු ජීවිතේ වෙලා ඒ අරමුණු තුලින් බාහිර රූප දිහා බලන් හිටියා. ඒ බලන් ඉන්නකම් අර සිද්ධිය නවතින්නෙත් නැහැ. බලන් ඉන්නකම් ස්පර්ශය නවතින්නෙත් නැහැ. ස්පර්ශය තියෙනකම් වේදනා සංඥා සංකාර විඥාන හොත් අරමුණෙන් අරමුණට සිත දුවන එක නවතින්නෙත් නැහැ. ඔන්න ඔය ටිකට තමයි සංසාරය කියන්නේ. ඉතින් ජීවත් වෙනකන් උනේ අපිට මෙතන දැන් අපි කොච්චර බලන් හිටියත් බාහිරේ දිහා. ඇතුලේ නම් මේක වෙන්නේ. මේක තේරුම් ගත්ත දවසට වැඩේ නවතින්න ගනී. එතකල් නවතින්නේ නැහැ. මේක පේන්න ගත්ත දවසට දිගට පේන්නත් ගනීවි. එදාට නවතින්න ගනීවි මේ සිද්ධිය. මේක ඉස්සෙල්ලම හොඳට අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්ත කෙනාට නවතින්නත් ගන්නෝ ක්‍රියාත්මක වෙන්න අරමුණෙන් අරමුණට එන්නව අරමුණු වල නැවතීමකුත් වෙනවා. ඒක තමයි නූපන් අකුසල නූපදිනව කියන. අකුසලයේ කියන්නේ රාග දේශ මොහනේ. ලෝභ දේශ මොහයන් උපදින එක නවතින එක. සිත දැක්ක ගමන් බාහිරයට යන බල චක්‍ර කැඩෙනවා. ආධ්‍යාත්මේ පේනවා කියන්නේ සතිය. සතිය අමූර්තේ මඟ. සතිය නිවනේ මඟ. ඒතන් සතින් අදිඨෙය්‍ය. එතකොට මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සතියට දෙනවා මහා කියලා අර්ථය. ඒකේ තියෙන්නේ කායානුපසනාව කය ගැන මෙනෙහි කරනවා.
එතකොට බාහිරයක් ගැන හිතෙන්නේ නැහැ. වේදනානුපස්සනාව වේදනාව ගැන මෙහෙ කරනවා බාහිර ගැන හිතෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව සිත ගැන මෙනෙහි කරනවා බාහිරයක් ගැන හිතෙන්නේ නැහැ. ධම්මානුපස්සනාවේ නීවරණ ලෙස, උපාදාන ලෙස, ආයතන ලෙස, බොජ්ජංග ලෙස, චතුරාර්ය සත්‍ය ලෙස මෙනෙහි කරනවා බාහිරයක් ගැන හිතෙන්නේ නැහැ. ඔබට දැන ගැනීම සඳහා කිව්වේ මහා සතිපට්ඨාන කියන වචනේ. මහා සතිපට්ඨාන. ඒතර මහා කියන ගැඹීර අර්ථකින් එන්නේ. එතකොට සතර සතිපට්ඨානේ සත්‍තිස්පාක්ෂික බෝධිඅංගවල මුල. සතර සතිපට්ඨානෙන් පස්සේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය තියෙන්නේ. අනවන කය ගැන බලනකොට තමාගේ ආධ්‍යාත්මික කය දේශ බලනකොට, වේදනාව දේශ බලනකොට, සිත ගැන බලනකොට ඊළඟට එහි ධර්මතාවෝ ලෙස, උපාදාන ලෙස, නීවරණ ලෙස, උපාදාන ලෙස, ආයතන විදියට බලනකොට ධම්මානුපස්සනාව ඒ ධර්මතාවල් අහු වෙනකොට නූපන්න කුසල් නූපදින්නේ. තව තවත් රාග, ද්වේෂ, මෝහ ආදී අරමුණු උපදින එක නවතින්නේ. උපන්න අකුසල් පහ වෙන්නේ එහෙම බලනකොට. බලන එකේ පුදුම සම්බන්ධයක් තියෙන එකින් එකට දන් වැලක්වත්. නූපන් කුසල් උපදිනව කියන්නේ අර අකුසලයන්ගේ පහවීම තියෙන්නේ මෙහි බලනකොට. Taman දිහා බලනකොට අකුසල් පහ වෙලා. එතකොට තමයි උපන් කුසලයේ කවදාවත් උපදින නැති කුසලයක් ඉපදුනෙත් ඉපදුණු කුසලයේ අසුරු වෙන්නේ තේ වෙලාව. යතුල බලන් ඉන්නකොට. සතර සතිපට්ඨානයවත් තමගේ ආධ්‍යාත්මය දිහා හොඳට සීහිනුවණින් බලනකොට නූපන්න කුසල් නූපදිනෝ කියන්නේ ලෝභ දේශ මොහයන් උපදින එක නවතිනවා. එතකොට උපන්න කුසල් පහ වෙනවා. පහ වීම බලනකොට නෙවෙන්නේ. නූපන් කුසල් ඉපදිනවා කියන්නේ ඒ මොහොතේමයි. කුසල කියන්නේ ඉතින් ලෝභ දේශ මොහයන්ගේ අක්‍රිය වීම, ක්‍රියාව නතර වීම. උපන් කුසලය Taman දන්නේ නැති වුණාට විපුල ලෙස භාවිතා වෙන්නේ ඒ වෙලාවේ. ඔන්න මේකේ තියෙන ආනිසංසය. හරිනේ. එතකොට ඒ කෙනා දන්නේ නැතුව ඇති ඵලයටම ගිහිල්ලා. එයා පොඩි දෙයයි කරේ සිත බැලුවා විතරයි. බලද්දි මේ ටික ඔක්කොම වැඩුණා. අපිට පුළුවන් නම් බලන්න මේක සිතුවිල්ලක් කියලා බලනකොට අවධානය එන්නේ කයට. මේ බඹයක් පමණ ඔබේ කයට අවධානය එනවා. සතිය. බලන්න කොච්චර සතියේ තියෙන ආනිසංසය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ අවිද්‍යා නිරෝධෙමයි. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ තමාගේ දිට්ඨීන් පිළිබඳ, සංකල්පයන් පිළිබඳ තමා දකින්න එක. ඒවයි තියෙන ඇත්ත ස්වභාවය, අනිත්‍ය ස්වභාවය. අපිට ඒක ඇත්ත ස්වභාවය කියලා පේන්නේ මේ දහම ඇහුවේ නැත්නම් අපි දන්නෙත් නැහෙනේ. ඒවා අනිත්‍යයි. සියලු සංකල්පයෝ ඇති වෙලා නැති වෙන ඒවා. ඇති වෙන ඒවා නැති වෙන ඒවා. ඒවා සියල්ලම ඇති වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට. මොක ඇති වුණොත් මරණාසන්න වෙලාවේ, කය මැරෙන වෙලාවේ මොකරි සංකල්පයක් ඇති වුණා කියන්නේ. ඉතින් ඒකෙන්ම තමයි ඊළඟ භවය යන්නේ. ඒ රූපෙට ඇලෙනවා ස්වභාවයෙන්ම මෙන්නේ උපාදානය වෙන එක අපිට. අපිට දැනෙන්නේ උපාදානය වෙලාමයි. අවිද්‍යාවින් ප්‍රත්‍යක්ෂණයට. උපාදානය වෙනවා කියන්නේ ඒ රූපෙට ඇලෙනකොටම ඒ රූපේ අල්ලා ගන්න ශක්තියෙන් අපේ මුළු ජීවිතේම තීන්දුව වෙලා ඉවරයි. එතකොට කය මැරෙනවා. මැරෙනකොට ගිහිල්ලා ඊළඟ උපත පටන් ගන්න නැතනේ. කාම තණ්හා, භව තණ්හා, විභව. අන්න ඊළඟ භවයට වැටිලා. චුති ප්‍රතිසන්දි විඥානයි. තවත් නමකින් කියනවා. දැන් මේ ධහම දන්න කෙනෙක් ඒ අවබෝධ වුණා නම් මොනතරම් තමන්ගේ ඇතුළාන්තයට තමන් බය වෙනවද? කොයිතරම් තමන්ට කල්පනාවෙන් ඉන්න දෙයක් තියෙනවද තමන් ගැන? එතකොට බලන්න මේ සතර සතිපට්ඨානය වැඩෙනවා කියන්නේ මේ තමන්ගේ කය තුල සිහිය පිහිටව ගන්න පුරුදු වෙන කෙනෙක් බාහිරයට යන පැත්ත නවතිනවා. අඩු වෙන්න ගන්නවා. හරීම සංග්‍රහ වෙනවා. ඔන්න සම්මාදිට්ඨියටපත් වෙනවා යා. එතකොට මේ මෙහි තියෙන ඇත්ත ස්වභාවය පේන්න ගන්නවා. ඇත්තටම අනිත්‍යයි. ඔය ටිකකින් අවබෝධ වෙනවා මේක ඇති වෙන හැමතේම නැති වෙනවා. හැබැයි ඇති වුණාට නෙවෙයි ප්‍රශ්නේ මේක ඇති වෙනවා කියලා සුරු කරද්දී. ප්‍රශ්නේ පැටලෙන්නේ. ක්‍රියාවෙන්නේ වසලෙක් වෙන්නේ. එතකොට දැන් අපිට එනවා ද්වේෂ සහගත සිතක්. අපි උදාහරණයක් වශයෙන් අපි නිකන් අපි තුල වෙන්න අවසිද්ධියක් හිතලා බැලුවොත් කවුරු හරි දකිද්දී ද්වේෂයක් එනවා. දැන් මට ද්වේෂයද පේන්නේ එළි ඉන්න කෙනාද? එළි ඉන්න කෙනා පේනකොට මට ද්වේෂය අසුරු වෙනවා. ද්වේෂය අසුරු වෙනක නොපෙනි කෙනා පේනවා. එතකොට පේන්නේ කෙනාගේ වරදක්.
කෙනා කරපු තමන්ට කරපු අකටයුත්තක්. අන්න ඒ විදිහට තමයි කෙලෙස් තමන් තුල ඇසුරු වෙන්නේ සතර පායට යන්න පාර ලෙස තියෙන්නේ. මේක ඇහුවම ඇත්තටම මේ පුදුම විදිහට බය විය යුතුයි ඔබ. මොකද දැන් ඔබ කෙනෙකුගේ වරද මෙනෙහි කරනවා කියන්නේ කෙනෙකුගේ වරදක් දකිනවා කියන්නේ බාහිරේ පේන්නේ. බාහිරේ පේන වෙලාවට ඇසුරු වෙන්නේ තමන් තුල පහළ වූ කෙලෙස් ටික. වෙන මුකුත් නෙවෙයි ඇසුරු වෙන්නේ. තමා තුල පහළ වූ කෙලෙස්. මේ කෙලෙස් ඇසුරු වෙනකොට ඒ කෙලෙස් වලින් කරන්නේ තමන්ට හොඳට පව් කරගන්න පාර හදලා දෙනවා. ක්ලේශ මාර කිව්වේ ඔතෙන්ට. මහා විශාල සූත්‍ර ගානකින් ඔතන මට පෙන්වන්න පුළුවන් වැඩක් වෙන්නේ නැහැ. ඔබට මතක ශක්තියට වැඩි ඔබ මෙට බය වෙනවා. චූටි දෙයකින් අපි අල්ලන් යමු. මහාට පණිට්ටුවක් කරන් දිව ගාලා බැලුවා මූදු වතුර ලුණු රහයි ඇඟිලි තුඩේ ගාලා බැලුවා ලුණු රහයි. ඉතින් පොඩි දෙයකින් අල්ලන් යන්න පුළුවන්. චුල්ලපන්ත ගහමුදු රෙදි කඩක් රජෝහරණම් කියලා අවබෝධ කරගත්ත දහමක් නම් මේ මාබි ධර්මය මොකක්ද දන්නේ නැහැ. උන්වහන්සේලා සෝපාකලා සුනි හිතලා පස්වක තවුසෝ දන්නේ දේශනා අහගත්ත චුට්ට විතරයි. අපි එහෙම නෙවි. අපිට ඕන පොඩ්ඩට වැඩිය ගොඩාක් වැඩක් නැති ඒවා ගන්නවා. හැබැයි අපි දන්නවා කියලා හිතාගෙනම ඉන්නවා. අපි හරෙන් අහගත්ත එහෙන් අහගත්ත එක හොඳටම මම දන්නවා. ඒක තමයි හොඳ. එහෙම තමයි අපි මෙච්චර කලක් නම් රඟපෑවේ. දැනුත් එහෙම වෙන්න ඇති. තමන්ට අනර්ථයක් කරගන්න හැටි. නිහතමානී නැති හැටි. ධම්මෝ හවේරක්කති මේ දහම තුල ඉන්න කෙනාටයි ආරක්ෂාව තියෙන බව බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් දහම තුල ඉන්න කෙනා දන්නව මං දන්නේ නැහැ කියලා තාම. මොනවද දන්නේ? මං ගැන මං දන්නේ. මං ගැන දැනගන්න බෑනේ. මං ගැන දන්නව කියන වෙලාවෙත් දන්නේ නැහනේ. මම හොඳට මේක දන්නව කියලා කොලයක් ගිහිලා කාට හරි පෙන්නලවත් මං ගැන මං දන්නේ නැහනේ. මගේ මාන ධර්මයක් රජ කරන විදිය මං දන්නේ නැහනේ. සමහරට මම පෙන්නන අනිත් කෙනා හොඳට දන්න කෙනෙක් ඉන්නේ නැති දහම්. ඒක කොලේ බලන කෙනා හොඳට දන්න කෙනෙක්. එයා ඉතින් බලන් ඉන්න මොකෝ මෑට කියලා දුන්නට තේරෙනවයි. අන්න ඒ තරම් අපි මේ සසරට වැටිලා තියෙන්නේ. මේ හැම කෙනාම හෝ මෙවැනි දේවල් සිද්ධ වෙන්නා සියලු දෙනාම සංසාරේ. මොනතරම් අමාරුද ගැලවෙන්න. එතකොට ඔපේ හිත හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ බාහිර දෙසට. ඔබට ඉතින් ඒ හිතට කෙනෙක් මතක් වුණාම මතක් වුණු රූපෙ දිගේ යනවා. මේක සිතුවිල්ල කියලා හිතන්න බුද්ධ වචනේ ආවොත්නේ ගැලවෙන්නේ මං. බුද්ධ වචනේ එතෙන්ට පහළුණයි කියන්නේම ගැලවෙනවා. බුද්ධ වචනේ නම් බල සම්පන්න කරගන්න ඕන අපි තුල. යමක් බල සම්පන්න කරන්න ඔබ ඉස්කෝලේ හොඳට විභාගේ පාස් වෙන්න මොකද කරේ? අහපු දේම බල සම්පන්න කරන්න. මොකද කරේ? හොඳට පාඩම් කරා. වැඩි වාර ගාණක් පාඩම් කරා. කෙටි සටහන් කියලාත් පාඩම් කරා. නේ හුඟක් මතක ශක්තිය එනකම් පාඩම් කරා. එතකොට තමයි ප්‍රශ්න අහනකොට උත්තරේ වශයෙන් ඉගෙන ගත්ත දේම ආවේ. ඉවෙන එකක් එන්නේ නැහනේ. ඉගෙන වෙලෙ පාස් වෙන්නේ නැහනේ. ඉගෙන ගත්ත දේමනේ. මේකත් එහෙමයි. නිවැරදි දැනීමෙන් සැක නැති සත්‍යෝජනීමක් වැඩි වාර ගාණක් ශ්‍රවණය කරද්දී මේන් පරිණත වෙනවා. මේ ධර්ම බල ධර්ම වෙනවා. එතකොට අන්න ශ්‍රද්ධාව කියලා අපි මිටිස්සෙල් ඉගෙන ගත්ත කොටසේ ශ්‍රද්ධාවත් එක්ක වැඩෙන වීරිය. ශ්‍රද්ධාව එන්නෙම තමාට තමා කෙරෙහි තමා අනර්ථයක් කරගන්නවා කියලා දකින්න තත්ත්වය තුලින්ම බය නිසාමයි. ටග්ගල වීරිය වැඩෙනවා. ඒ කියන්නේ වීරිය ලෙස වැඩෙන්නේ දහම මෙතෙන් තමන් තුල නවතින එක. වෙන එකක් නෙවෙයි වීරිය කියන්නේ. තමන් තුල දහම පවා එකපාරට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් දහම ආවට පස්සේ දහමට තමන්ගේ ශ්‍රද්ධාව වෙනවා. ආන්න ශ්‍රද්ධාව පටන් ගන්නවා එතනින්. සසරෙන් ගැලවෙන්න උමනාව තියෙන කෙනෙකුට කෙලෙස් ධර්මයන් පහළ වෙනකොටම දහමත් හිතට පහළ වෙනවා. පහළ වෙනකොට දහම කෙරෙහි ශ්‍රද්ධාව බලවත් වෙනවා. අන්න වීරිය බවට පත් වෙනවා අරක. අන්නේ දහම දැන් බලයක් බවට පත් වෙනවා. එතකොට දහමට කියන්නේ චක්කුං උදපාදි මේ දහම යන S දෙකක්. පෙනෙන ශක්තියක්. මහා ඥානයක්. ඥානං උදපාදි ඥානයක්. ප්‍රඥාවක්. තමන්ට තමන් තුළින්ම දකින්න පුළුවන් දෙයක්. තමන්මයි විභාග කරගන්නේ. ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ තමන්මයි මේකෙන් විසඳුම ගන්නෙත් තමන්මයි. මෙතන තියෙන එක ඇති. පිට තියෙන දෙයක් නම් අහන්නේ වෙන තැනකටනේ අපි යන්නේ විසඳ ගන්න. දැන් මේක තමන්මයි විසඳ ගන්න. චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි. මේකමයි විද්‍යාව. අවිද්‍යාව කියන්නේ මං ගැන නොදන්න එකනේ. උපාදාන ස්කන්ධ ගැන නොදන්න එකනේ. කෙලෙස් ගැන නොදන්න එකනේ. සිත ගැන නොදන්න එකනේ. මා ජීවත් වෙන ආකාරය නොදන්න එකනේ. වෙන මුකුත් නැහැ. එන්න දැන් විද්‍යාව නම් එහෙමනම් දන්න එක නම් මෙයමයි.
අඳුර මං එතකොට ජීවත් වෙලා තියෙන අඳුරේ. යමක් පේන්නේ නැත්නම් ඇසුරු වෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් ඒක අඳුරක් කියලා කියන්නේ. දැන් එහෙනම් ආලෝකයක්මයි සදහම් ඇස. එහෙනම් ඇස් දහම යනු ඇස් දෙකක්මයි ආලෝකයක්මයි. බලන්න. එතකොට අසවල හතුර කියලා හෝ මොකක් හෝ සංකල්පයක් ආවනම් රාගික හෝ ද්වේෂික දේශසහගත හැඟීමක් ආවනම් ඒකම ඒ සංකල්පේ පේන්න දහම ඇස එන එකපාරට. මේ මගේ හතුරා. මේක සංකල්පයක්. එකපාරට සංකල්පයක් කියලා ආවේ සද්ධර්මය. දැන් සද්ධර්මයේ ඇසක් වුණා. සද්ධර්මයෙන්ට පේන්නේ. ඒ සද්ධර්ම නිසා තමයි මම ආරක්ෂා වෙන්නේ. මොකද ආරක්ෂාව? උපන්න කුසල් පහ වෙන්නේ. ඒ කියන්නේ ඇසුරු නොවෙන්නේ. නූපන්න කුසල් වලට එන්න තියෙන පාර වැහුවේ වැට බැන්දේ. නූපන්න කුසල් නූපදින්නේ. දහම මතුවීමෙන්මයි. වෙනද කතා කර ටික විස්තරාත්මකව මම මේ අද විශේෂ දේශනාවකට අරන් කතා කරන්නේ. මොකද දහම පතුරව ගන්න පුළුවන් නම් මේ රටේ විපත් වියසන මොකුත්ම නැහැ. මම මේකට මේ රටටම උදව්වක් කරන්න තමයි මම මේ ධර්ම දේශනාව අද විශේෂයෙන් කරන්න පටන් ගත්තේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙන්නට ඕන අපිව දකින්න නම් මේ ධර්ම ශ්‍රවණය කළපු දහම නැවත මේක හොඳම ඥාන ශක්තියක් වෙනකන්. ඒ ඥාන ශක්තිය කෙරේ අධික ශ්‍රද්ධාවක් උපදිනකන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සම්මා දිට්ඨිය හදාගන්න ආකාර දෙකක් තියෙනවා. පරතෝ ഘോഷිත පත්‍ය. පළමුම එක පරතෝ ഘോഷිත පත්‍ය. ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ සද්ධර්ම ශ්‍රවණය පරතෝ ഘോഷිත ප්‍රත්‍ය. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කල්යාණ මිත්‍ර සම්පත්තිය ධම්මානුධම්ම පටිපන්න. ඔන්න සෝවන් වෙන්න ඕන මාර්ගාංග ටික. එතකොට ඔබ දහම අහලා නම් පරතෝ ഘോഷිත පත්‍ය කියන්නේ බාහිරින් ගන්නව දැනීම. මේ දහම් ඇස. එතකොට දැන් අපිට එකපාරටම පෙනෙන්නේ ඇතුලේ හටගත්තේ සිතුවිල්ලක් කියලා. මුලින් එහෙම අපිට පෙනේ. සිතුවිල්ල කඩලා ගලවලා බැලුවම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ලෙස ස්කන්ධ පහක පවතින රටාවක් වෙන්නේ. හරිම ලේසි. පොඩ්ඩක් අමාරු දෙයක් මෙතන නැහැ. මුලදී මොකක්ද අමාරු නැත්තේ හැම එකම අමාරු. ඔව් ඉතින් මහා වේදේ පරිණතව දන්න බමුණන්ට බුදුන් වහන්සේ දේශනා කමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන නොතේරුණා හිටියනේ කොච්චර විස්තර කරා. කොපමණ හිටියද? වාර කීයක් අහපුවයි හිටියද උතන? මහා දෙයියෝ අදහන මහා බමුණු පඬිතයෝ කොපමණ නම් බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පොඩි දහම නොතේරුණා හිටියද? මේ පොඩි දෙයක්. හැබැයි සුනීතල කොච්චර වේගෙන් තේරුම් ගත්තද සෝපාකලා? පටාචාරලා කිසాగෝතුම කොච්චර වේගෙන් තේරුම් ගත්තද? ඒතර මේකෙන් අවබෝධ කරගන්න ඕනේ මේ පඬිතුන්ට බැරි වුණා කියලා දන්න බව වැඩිකම. දන්නවා නම් ඒක අවබෝධ වෙන්නේ නැහැ. එයා දන්න කෙනෙක් නම් ඒක තමයි එයා අල්ලන් ඉන්න ශක්තිය, ඒ කරුමේ. දෙමණේක භාවිතා කරලා සරලව තමන් ඉස්සරහට යන්න තියෙන මේ උතුම් දහම බොහොම සරල දහමක්. දහමේ තියෙන මහා ඥාන දර්ශනය තමන්ගේ ජීවිතේට හරියට බලයක් බවට පත් වුණු දවසට තමන්ට නොදැනෙන්න හිතක් එන්නේ නැහැ. ඒක වෙනම සතියෙන් පෙන්වන ශක්තියක්. වැඩ නවත්තලා කරන එක නෙවෙයි. වැඩ කරද්දී දැන් මේ හිටියා කියලා මේ වැඩ නැවැත්තුවට හිත වැඩනේ. දැන් අපි මෙහෙම පැත්තක වාඩි වුණත් හිත වැඩනේ. සිතුවිලි ගලාගෙන එකින් එක එනවනේ. ඒවනම් මොකද නැවතුණයි. ඉතින් අපි ඇවිද්ද කියලා වෙන්නේ තොච්චර තමයි. ඕන කය ඇවිදිනවා. කය ඇවිදින එක දන්නෙත් නැහැ. එනවා. එන එක ඇසුරු වෙනවා. එන එකෙන් අපි පිච්චෙනවා. එන එකෙන් ගිනි ගන්නවා. දැන් ගිනි අරන් පුරුද්ද බේරෙන්න කරන්නේ තරහවොත් තරහ භාවිතා කරනවා. රාගය භාවිතා කරනවා. අපි ඇත්තම කතා කරමු. මේව අතාරින්න ආපුවයි මේව භාවිතා කරන නම් එන්නේ පිස්සෙක් ඉතින්. බුද්ධ ශාසනයේ තියෙන්නේ රාගය හෝ ද්වේෂය භාවිතා කරන්න නෙවෙයි. ඒක භාවිතා කරන එමිනිය පිස්සෙක්. ඒකට උදව් දෙන අය පිස්සෝ. ඒකේ පව්කාරයෝ. පව්කාරියෝ. මුද අපිට කවදාම මේකෙන් ගැලවීමක් නැහැ. එතකොට මේක යොදාගෙන දහම ගාවම් කරොත් ඒකේ විපාක එසේ මෙසේ නෙවෙයි. පටන් ගත්තොත්
මොන පිනකට මොන තරම් සෙත් පැතුවත් අහන්නේ නැහැ. විපාක දිග්ගටම එනවා. එන්නෙම විපාක. මුළු සසරම කරපු පව් ටික බල දෙන්න ගන්න. එක කඩ තුරාවක් වැරදුනොත් ඉවරයි. එක තැනක් වැරදුනොත් ඉවරයි. එම නිසායි බුදුන් වහන්සේලා අප්පමාදේන සම්පාදිත කියන අප්පමාදේන සම්පාදිත කියන 15 තැනින්ම බලන්න. 15 ගමන් ආයි ක්‍රියාවට ප්‍රථම. ජීවිතය තුලින් මේක ක්‍රියාත්මක වෙන්න ප්‍රථම. පවේ අයිතියට ප්‍රථම. ඒක කොච්චර වේගයක්ද බලන්න සිතක් විදිහට එනවා. සද්දයක් ඇහෙනකොට අපි මේ පැත්ත බලලත් ඉවරයි. හැරිලත් ඉවරයි. ඒ හැරෙන වේගෙන්ම සද්ද ඇහිලා හැරෙන්න කාලේ තියෙනම් ඉතින් සිත පහළ වෙන ඒ කාලෙම පහළ වෙන දහම. කන ශබ්ද ගැටුණා. ඊළ ගන්නකොට ඒ පැත්තට අවධානය යොමුලා හිතට අවධානය දීලා කඳ හැරි. කඳ හැරෙන එක නවත්තන්න යන්න එපා. හැරෙන ගමන් සිතට අවධානය එයි. ඔබ හිතනෝ නෑ මෙහෙම රූකඩයක් වගේ මේ එම්බාම් කරු මිනිහක් වගේ ඉන්න කෙනෙක් මේ සෝහන් වෙච්ච කෙනා. නෑ එහෙම කෙනෙක් නෙවෙයි. එයාගේ කය වැඩ කරනවා. කය වැඩ කරද්දී හිත දර්ශනය කරන ඥානය පවතින සතිය. සද්ද ඇහෙනකොටම කඳ හැරෙනකොටම හිත තුලින් දහම මතුවෙලා මේක කන ශබ්ද ගැටෙන මොහොතේ ශබ්දය මේකයි කියලා හැඳිරීමක් හිත තුලයි පහළුනේ කියලා ඒක දකිමින් මේ හැරෙන පැත්තට ගියා. ඒතර එයාට මේ පැත්තට ගියාට අවධානය හිතට ඇවිල්ලා. මේව භාවිතා කරලා බලන්න ඕන දේවල් නැතු මේක කියලා කොච්චර කිව්වම මේකෙන් නම් ඵලයට එන්නේ නැහැ. භාවිතා කරනකොට දැනේ අනේ මේ මොනතරම් ඇත්ත දන්නේ ඒ සත්‍යභාවයේ සත්‍ය ඥාන. ඒකට පේනවා මම කරා නෙවෙයි මේක මම කරන්නේ කොහෙද දහමනාව නම් මම කියන්නේ කාටද? නිකම් මමෙක් නෑ කී ඉන්න ලෝකෙම තියෙන ලොකුම බොරුව කියන මෝඩ මට්ටමින් ඉහළම පිරිස. අනේ මමෙක් නැහැ කියලා මමෙක් හැදෙන හදා ගන්නවා. මමෙක් නැහැ කියලා නිකන් කියන්න දෙilla නෑ මේ දහමේ. මේ දහමේ තියෙන අවබෝධ කරගන්න. අනවබෝධයෙන් කියන ඔක්කොම අයිති වෙන්නේ අන්ධයා කියන දේ වගේ හරියට. අන්ධයා මොකක්වත් දන්නේ නැහනේ. නේද? ඒ වගේ තමයි. මෙතන මමෙක් වෙනුවට මෙතන ඔබට දකින්න පුළුවන් වෙයි ආයතන ටිකක්. ඒක වටකොට ක්‍රියාත්මක කරන උපාදාන ස්කන්ධයක්. අන්න ඒ අවබෝධය තුල ඔබට මෙතන ක්‍රියාවක් ඇත කියලා පෙනේ. මෙතන තියෙන ආධ්‍යාත්මය තුල ක්‍රියාකාරකමක්. එතකොට මමෙක් නෑ කියන දෘෂ්ටියකට නෑවිල්ලා මේක නිකම්ම නිරුද්ධියට යනවා. මමෙක් නෑ කියලා පේන්නේ නෑනේ මෙතන වෙන දෙන්නේ පේන්න ඕන. මමෙක් ගැන හැඟීමක්වත් උතර නෑනේ. ඇස රූපේ ගැටෙනකොට හතුරා කියලා සිතුවිල්ලක් එනවා. සංකල්පයක් පහළ වෙනවා. එතකොට එයාට එකපාරටම දහම එනවා එක හිතට. එනකොට පේනවා ඇස රූපේ ගැටෙන තැන හිත තුල මෙහෙම සංකල්පයක් ආවේ හතුරා කියලා. එතකොට මමෙක් නැහැ කියලා පේන්නේ නැහැ. මමෙක් නැහැ කියලා පේනවට වඩා එහා ශ්‍රේෂ්ඨත්වයකට එන්නේ ඇයි? ඒ කියන්නේ දිට්ඨියකට එන එක නවතිනවා. සක්කාය දිට්ඨිය නවතිනවා. ඔකට තනි තේරුමක් වශයෙන් දීලා තියෙනවා මමෙක් නැහැ කියලා තැනකට දීපු නිසා තමයි අපි මම නැහැ කියන්න ගිහිල්ලා දහම දන්න කෙනෙක් විසින් රඟපාන අය පහළ වෙලා තියෙන්නේ. ඒතකොට දහම අවබෝධයෙන් දකින මේ ජීවිතේ සම්පූර්ණයකට කැප කරපු කෙනෙකුත් මේ නිකන් අයාල යන දහම චුට්ටක් අහන කෙනෙකුත් අතර තියෙන හසපොළ වගේ එයයි කොළවල ලියන් ගිහිල්ලා අනුන්ටත් කියලා දෙන්න යනවා. ඒ පොඩ්ඩක් දන්න කෙනා කියලා දෙන්න ගිහිල්ලා අහන කෙනත් ඉවරයි, එයත් ඉවරයි, දහමත් ඉවරයි. මුළු ජීවිතේම කැප කරපුවයි මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. එයාලා ඒක දකිමින් උපාදානස්කන්ධය දකිමින් ඒ මිදෙමින් ඒ මිදෙනකොට සිද්ධ වෙන්න අවශ්‍යල ධර්ම ඥානයන් ඔහු තුළ ජනිත වෙමින් ඔහු බොහොම සතුටින් ගත කරනවා. ඒක සතුට කියන්නේ මේ කෙලෙස් නැතිවීම. අනික් කෙනෙකුට මේක ඊවට හිතා ගන්න බෑ. එතකොට ඔබ අද අවබෝධ කරගත යුතුයි මේ ආයතන ටික ගැන. ඇස කියන්නේ ආධ්‍යාත්මය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නේ මේ ටික තමයි මේ පංච ආයතන එකතු කරාම ශරීරය කියලා තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔන්න ඕක තමයි පංච ඉන්ද්‍රිය කිව්වේ මේ කය සම්පූර්ණ කයට. ඒවත් එක්ක ගැටෙන මේ කයේ කොතන ගැටුණත් ওই පහෙන් එකකට ඉදි වෙනවා. රූප ගැටුණට තුවාල වෙන්නේ නැහනේ. රූපයක් ඇහි ගැටුණට තුවාල වෙන්නේ පේනෝ විතරයි. ඒකට කියන්නේ ඇස එක්ක ගැටෙන ඒවා රූප. පාඩම් කරගන්න කියන්නේ මේ. කන එක්ක ගැටෙන ඒවා ශබ්ද. ඇහැට දරුණු ආලෝකයක් දැක්කොත් ඇහැ පොඩ්ඩක් ඇතුලේ තියෙන ඔය මේ පේන දේවල් තුවාල වෙනවලු. පිච්චෙනවලු. කනටත් මහා සද්දයක් අහනොත් කන් අඩිය මොකද්ද වෙනවලු. ඒ වෙදින් ඔබ අවබෝධ කරගන්න මේ කියන ඒවයි. නාසයට මහා ගඳක් ආවොත්
බඩේ තියෙනවත් එළියට දානවා. මහා සුවඳක් ආවත් එහෙමයි. සුළු එකක් ආවට එළියට එන්නේ නැහැ. දිවටත් එහෙමයි. දිවෙත් හොඳ එකක් ගෑවුනොත් එතනම දැම්මා. තිත්ත දෙයක් ගෑවුනොත් දැම්මා. ඔය ආයතනවල ස්වභාවය. කයෙත් එහෙමයි. කයේ කහඹිලිය වගේ දෙයක් ගෑවුනොත් උඩ පැන පැන කහනවා. මේවයිදී අපිට ආරම්මන කරලා දෙන අපිට හැඟීම් වශයෙන් උපදවන්න දෙන්න වූ දේවල් ගැන ඒවයි ප්‍රමාණාත්මක භාවය මේ කිව්වේ. ප්‍රමාණාත්මක භාවය. ඒවත් එක්ක අපිට දැනෙන්නා වූ වේදනා ස්වභාවයත් වැඩි. කවුරු හරි මේ අස්පලෝම පින්සලකින් ඇඟක් පිරිමැද්දොත් හරි සනීපයි. කටුකම්බියකින් ඒ විදිහට මතුල් වල දැම්මොත් ඉවරයි. මහ විනාශයක් වෙන්නේ. දැන් දිවෙත් ගානවා මොකක් හරි ඇඟිල්ලෙන් දෙයක්. හිමින් ගා ගන්න අපි. දිවේ ගානවා මහ රත් වෙච්ච යකඩකින් මොකක් හරි දෙයක්. පැණි ටිකක්. පැණි ලිපේ තියෙන ඇඳෙන් ගන්න දිවේ ගානවා. දිව පිලිස්සිලා යනවා. ඈතට එළවලු සුවඳ එනවා නාහේ තියෙන ලිපටම. හුමාලෙටම තියෙන බන එළවලු සුවඳ හොඳට ගන්න. නාහේ ඔක්කොම මොළ ඔක්කොම පිච්චිලා යනවා. ඈතට වෙල බලන දරුණු ආලෝකය ළඟට ගිහිල්ලා බලනවා. මම මේ ආයතනවල එන ප්‍රමාණාත්මක භාවය වැඩිකම් කියන්නේ. ඒවත් එක්කෙන සංඥාවල බලයත් වෙනස්. විවිධ සංඥා මට්ටම් වෙනස් වෙනවා. ඔබ හදාරන මේ ධම්මෙහි ඇත්තටම නිවන් දකින්න උත්සාහ කරන අයට අවබෝධය සඳහායි මම මේ චුට්ටද කතා කරේ. ඒ අය මේ ගැන පරීක්ෂණ කරද්දී අහුවේයි කොහොමාවත් හටගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් විතරයි. ඒ ස්කන්ධ පහ ස්පර්ශය සමගම ඇස රූප ගැටෙන ඒ ස්පර්ශය සමග කන ශබ්ද ගැටෙන ස්පර්ශය සමගම නාසය ගන්ධය ගැටෙන ස්පර්ශය සමගම දිවත් එක්ක ගැටෙන රසයන්ගේ ස්පර්ශයත් සමගම කය එක්ක ගැටෙන පොට්ටබ්බයන් සමගම ටක් ගාලා සංඥා සංකාර විඥාන ලෙස පහළ වෙනවා. එතකොට අපේ අවධානය ඒ පැත්තට ආවොත් අන්න උපන් අකුසල් පහ වුණා. නූපන් අකුසල් නූපදව ගත්තා. නූපන් කුසල් උපදව ගත්තා. උපදවාගත්ත කුසල් වැඩි දියුණු වී විපුල භාවයටපත් වුණා වෙනවා. සම්මා වායාම. ඒක වෑයමක්. අනාත්මීය ධර්මතාවක්. කෙනෙක් කරන දෙයක් නෙවෙයි. දහම දැකනේ දැන් දහම ආපු නිසා දහම තුලින් මේක උනේ. කෙනෙක් තුලින් නෙවෙයිනේ අන්න එතනයි අනාත්මයි කියන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මය අනාත්මයි. මේක තුලින්ම අවබෝධ කරගන්න එහෙනම් එන හැම දෙයක්ම මේක දැක්ක අය දන්නවා මේ සංකල්පේ එන්නකොටම සංකල්පේ නිරුද්ධයට යනවා. අනිත්‍ය වෙන්න යනවා. ඒ සංකල්පය නිසාම හුරු පුරුදු බලවත් වෙනවා. සමහර හුරු පුරුදු බලවත් වෙනවා. සමහර පුරුදු අලුතෙන් ඇති වෙනවා අපිට. අන්න භවයට වැටෙන හැටි. අන්න දුකට සසර දුකට වැටෙන හැටි. නිසා දුක පිරිසිඳ දකින්න තියෙන දෙයක් දුක විතරක් අවබෝධ කරගන්න තියෙන දෙයක්. මං හිතන මේ පිරිස දැන් නම් දන්නවා. එහෙනම් අනිත්‍ය කියන්නේ උපදින තැනම නැති වෙනවා කියන එක. ඒ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන තැනම එක් ඇස් පිල්ලමක මේ ඇති වෙලා නැති වෙනවා. ඒ නොපෙනී අපිට තණ්හාව නිසා මේක දිගට දිගට ඒ රූපේ පහළ වෙන නිසා අපිට අර හරියට ටියුබ් ලයිට් එකේ එළිය අධික වේගෙන් දෙපැත්ත ගමන් කරද්දී එළියක් එනවා වගේ දැනෙනවා. මේ ලෝකේ මේනේ උපමා නැතිකමට මම මේ උපමා ගත්තේ දැන් නම් මේ ටියුබ් ලයිට් නැහැ. මුලින්ම තිබුණු යුගයේ ටියුබ් ලයිට් එක ලයිට් ඩිම් වුණාම පේනවා දෙපැත්තට එළියක් ගමන් කරනවා. එළිය වැඩි වෙන්න අර ගමන් කරන එක අපේ හැට පේන්නේ නැහැ. ගමන් කරන එක නැවතිලා නෙමෙයි ගමන් කරන වේගය වැඩි වුණාම පේන්නේ තියෙනවා වගේ. උපමාවක් ගත්තොත්. මේ උපමාව හොඳට අහගන්න. හොඳට අවධානයෙන් අහගන්න. මට මේක ගොඩක් විස්තර කරන්න පුළුවන්. නමුත් මම ඔබට අවශ්‍ය ප්‍රමාණයටයි විස්තර කරන්නේ. කැලේක බොහෝ වනාන්තරයක් ඇතුළත ඉන්න තරුණෙක් මේ ලණුවක කෙළවරේ ගැට ගහනවා ගිනි පෙල්ලක්. ගැට ගහලා හයියෙන් කරකවනවා. කරකවද්දී දුර ඉඳන් බලන කෙනෙක් මොකක් දකිද්ද? ගිනි රවුමක් දකිනවා. කැරකෙන රවුමක් දකිනවා. ඔහුට දැන් කෙනෙක් කියනවා එතන ඉඳන් ඔතන ගිනි රවුමක් නැහැ. ඔතනින් තියෙන්නේ කෙනෙක් කරකවන එකක්. එයා කොහොම පිළිගන්නේ නැහැ. එයා කියන්නේ නැහැ ගිනි රවුම් ඔය වගේ ඒවා තියෙන ඔය අමනුස්සයෙකුගේ වැඩක්. ඔය අමනුස්සෙක් ඉන්නේ එක්ක දෙවි කෙනෙක්. මෙයාට ඒ නිර්මාණවාදයක් එතෙන්ට හිතට එනවා. අර කෙනා කියනවා නෑ මම අපි යමු ඒ කිට්ටුවට. කිට්ටුවට යන්න එයාට පේන්නේ මොනවද?
කෙනෙක් කරකවන සිද්ධිය පේනවා. ඒතර අරයා කියද්දි පිළිගන්න මෙයාගේ බලය තිබුණේ නැහැ. පෙර සංසාර පුරුද්දක් සසරේ තිබුණත් එහෙම දෙයක් එතෙන්ට එක්ක මතුුනේ නැහැ. එක්ක නැතුවම ඇති. එතකොට මෙයාට මේක නවත්තන්න කියනවා. නැවැත්තුවම මොකද්ද පේන්නේ? ගිනි පෙලෙල්ලකි ලණුවකි පුජ්‍යලයක ඉන්නවා. මේ ටිකට වේග එකතු වුණාම හැඩය වෙනස් වෙලා පේනවා. ඒ වගේ තමයි අපේ රූපයත් අපේ හිත තුල පහළ වෙන රූපයත් අපට දැනෙන මට්ටම වෙනකොට විශාල වාර ගාණක් ඇතිවීමින් පවතිමින් නැතිවීමින් ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට දැනගන්න මේ නිකම් මුලදි බෑ. ඒ බොයා මහා සමාධිවල ඉන්න කෙනෙක් අවබෝධ කරන දෙයක්. නමුත් ඒක අවබෝධ වුණත් නැතත් බුදුන් වහන්සේ දේශනා කරන ඒ සත්‍ය වූ ඥානය තුල මේ අනිත්‍යයි කියන උතුම් ඥානය ඔබට ඔබේ මට්ටමින් දැනගන්න පුළුවන්. ඔබට මේ හිතල බැලුවොත් ඔබට ආපු සිතුවිලි ඇති වෙලා නැවතිලා. නැති වෙලා. හැබැයි නැති උනේ ඔබත් නැති කරගෙන. ඔබත් මහ පව්කාරයක් කරා. ඔබට සසර පුරුදු ගොඩාක් එකතු කරලා තමයි නැති උනේ. අන්න ඒකයි මෙහි තියෙන ස්වභාවය. මේ දහම් ධර්මයේ තියෙනා වූ අපි අනාථ එක්කරන ස්වභාවය මේක. එතකොට දැන් මම නැවතත් අපි අර උපමාවත් එකතු කරන් ඔක්කොම දැන් ඔබ එකතු කරගන්න. හිතට මේ එකතු කරාම අහු වෙනවා. වේගය වැඩි වෙන්න පෙනෙන දේ බොරුවේ බලය වැඩි. එතකොට අර කල්යාණ මිත්‍ර ළඟට එක්ක ගියා. එක්ක ගියාට පස්සේ ලං වෙලම බැලුවම මොකද්ද පෙනුනේ? අන්න එයා කිව් දෙයම දැක්කා. දැන් ඔබත් ලං වෙලා බලන්න දහමට. මොකද්ද තියෙන්නේ? සංකල්පයක් තියෙනවා. සංකල්පය ඇතුලේ රාග දේශ මොහ තියෙනවා. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ කිව් දහම ජීවමානව ඔබෙන් දකින්න. ඇහැට මේ රූප පේනකොටම සංකල්පයක් මතුවෙලා. මොන තරම් සතුටක් එයිද මේ ටික තේරුණා නම් අද. සතුට කියන්නේ ඕක තමයි. සන්තුට්ටි පරමං ධනං විශ්වාසං පරමං ඥාති නිබ්බාණං පරමං සුඛං. මේ මහා හැල්ලුවක්. මේ මහා බරක් ඔළුවේ දරා ගන්න අර රූපේ නිසා මහා බරක් ඔළුවේ දරාගෙන කයේ සිතේ වචනේ දරාගෙන පිස්සෙක් වගේ හිටපු කරත් එක ඇදපු අපිට හැල්ලුවක් දෙන්න කරත් එළිහුවා වගේ. කෙනෙක් ඇවිල්ලා කරත් එළිහුවා. හරකට කරත් එළිහ ගන්න බෑ. කෙනෙක් ඇවිල්ලා ලිහුවා. ඔන්න දැන් දහම ඇවිල්ලා අපේ තියෙන මේ ගැටය ලිහලා දැම්මා. හරිම නිවීමක් එනවා. බලන්නකො කොච්චර ලස්සනද කියලා. එකපාරටම අපිට පේනවා සිතුවිල්ලක් සංකල්පයක් කියලා. දැන් ඔන්න බුදුන් වහන්සේ දේශනා කළ දහම එකක් අපි දකිනවා සංඥාව. එතකොට සංඛාර දකිනවා සිත කය වචනේ මේකට සකස් වෙච්ච හැටි. කාය සංඛාර වශයෙන්, චිත්ත සංඛාර වශයෙන්, වචී සංස්කාර වශයෙන්. කාය සංස්කාර වශයෙන් කය වශයෙන් සකස් වෙද්දී මේ හුස්මෙන් යැපෙන කය. ආනාපාන කය. ඒතර වචී සංස්කාර වශයෙන් අපිට විතක්ක ਵਿਚාර. අරමුණේ ඇසිරෙන ශක්තිය. වචී සංස්කාර. චිත්ත සංස්කාර වශයෙන් වේදනා සංඥා. දැන් උච්චර දේවල් හිතන්න යන්න එපා. ඔය වැඩි වෙනවනේ තව ගත්තොත්. මම නමුත් මේක කියන්න ඕන නිසා කිව්වේ. සංස්කාර, කායසිත වචනේ. කායෙහි ක්‍රියාකාරීත්වය, සිතෙහි වචනෙහි ක්‍රියාකාරීත්වය මේකත් එක්කම සක්‍රිය වෙලා. මේ සංඥාවත් එක්ක සක්‍රිය වෙලා සංඥාවට අනුව ක්‍රියාත්මක වෙන්න ගත්තා. සංකාර, විඥාන, දැනීම ලැබුණේ හිතෙන් මතු කරපු සංඥාවට අනුව දැනීමක් විතරයි. වෙන මොකුත්ම නැහැ. එතකොට දැන් මේ කය වැඩ කරන්නේ සංඥාවට අනුව. වචන පහළ වෙන්නේ සංඥාවට අනුව. සිත වැඩ කරන්නේ සංඥාවට අනුව. මේ දහමහන්න ඉස්සලා මේ ගැන හාන් කවසියක්වත් දන්නේ නැහැ. ඇස් පිල්ලමක් ගානේ මේ වගේ සිතුවිලි පහළ වුණත් හාන් කවසියක් දන්නේ නැහැ. ඇහු ගමන් පෙර සසර පුරුදු තිබුණු ඇත්තන්ට ටක් ගාලා මේක තේරෙනවා. ඇත්තනේ මොන තරම් පපුව හොස් ගාලා සැහැල්ලුවක් එනවා. දැන් තමන් ඇසුරු කරලා අනුන්ට බැනලා ගහලා අහුවෙනේ වයින් ගහලා පුරුදු කරපු නිසා එකපාරට මේක නිවා ගන්න බැරි වෙයි. දකිද්දි වෙනේම වෙනවා. දකිද්දි ඥාන දර්ශනේ පහළ වීම වෙනවා. නමුත් අර ක්‍රියාවේ හුරුව නවත්ත ගන්න ටික වෙලාවක් මෙනෙහි කරන්න වෙනවා. රෝද හතරම බ්‍රේක් තිබුණාට යන වේගයට අනුව ගහන බ්‍රේක් එක හෙමින් ගහලා බෑනේ. හෙමින් යද්දි හෙමින් ගහන්න හැකි. වාහනේ 5ට 10ට යනවා නම් එමීන් නිකන් කකුලේ යන්තම් බ්‍රේක් එකකට දිවත් හරි. 50ට යද්දී ඒ ගානට තියලා හරියන්නේ නැහැ. ඊට ටිකක් අදින් පා ගන්න ඕන. 100ට යනවා නම් බ්‍රේක් එකක් ගහලා ජියරුත් මාරු කරලා මේ කියන ඒවා දන්න අය දැනගන්න, අනිත් අය දැනගන්න.
යෙරුත් මාරු කළා හිටගෙන තමයි බේරගන්නේ අනිත් ඒවා. මේකත් එහෙමයි. සිතේ කාමයේ රාගයේ ද්වේෂේ වේගي වැඩි නම් ඒවයි ආපු බල වැඩි නම් නවත්ත ගන්න ටික වෙලාවක් යනවා. හරි අමාරුයි. ඉතින් එයා ඈත ඉඳලා බ්‍රේක් උඩ නගිනවා ඩ්‍රයිවර්. රියදුරා බ්‍රේක් එක උඩ නගිනවා. හිටගෙන යන්නේ මිනිස්සු හිටගෙන යනවා වගේ ඩ්‍රයිවරුත් හිට ගන්නවා. ගිහිල්ලා යාන්තම් නොහැපි බේරෙනවා. නොහැපි බේරෙනවා වගේ ඔබේ හිතත් ඔබ එමෙනසෙට නොගහ ඔන්න නූලට බේරගත්තා. පස්සේ හිතනවා අපරාධ මම දැන් ඒ වෙලෙ මෙනෙහි වෙන්නේ නැහැ. ටිකකින් මෙනෙහි වෙනවා යාට අපෝ මං ගැහුවා නම් මං පවක් කරගෙන. මං සමාජයේ අපවාදයට ලක් වෙලා. මං බේරුණානේ. මොකක් නිසාද බේරුනේ? සද්ධර්ම නිසා. අනේ දහම විසින් මාව රැක්කා. මම යනුවෙන් කියන්නේ සක්කාය දිට්ඨිය නෙවෙයි මතක තියාගන්න මේ භාෂා ස්වරූපේ. සක්කාය දිට්ඨිය කියන්නේ උපාදානස්කන්ධයට කියන්නේ බුද්ධ දේශනාව තුළ. වරද්ද ගන්න එපා මම කියන වචන කතා නොකර ඉන්න අර මෝඩ තකතිරු මට්ටමට වැටෙන්න එපා. මම වචනේ එහෙනම් සිංහලෙන් අස් කරන්නේ. දැන් ඔක්කොම රහතන් වහන්සේලා. ඒක නෙවෙයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ උපාදානස්කන්ධය අවිද්‍යාවෙන් නොදන්න කමෙන් පාවිච්චි කරලා පව් කරන එකට කිව්ව සක්කාය දිට්ඨිය කියලා. දිට්ඨි කියලා කියන්නේ සාස්වතවාද දෘෂ්ටි උච්ඡේදවාද දෘෂ්ටි ඇත හෝ නැත කියන අන්ත දෙක. දැන් එයා නෙවුණා. අමාරුයි සමහර ඒවා සමහර තැන්වල බ්‍රේක් ගහන්න උඩ නැගලා බ්‍රේක් ගන්න. සමහර ඒවා අන්තම් බ්‍රේක් එකට කකුල තියන්නේ තියෙනකොට නැවතිලා. ඒ රාගයේ අඩු, ද්වේෂයේ අඩු තැන්වලදී පොඩ්ඩයි බුද්ධ සංකල්පයෙන් බුද්ධ වචනකින් සරලව නිවෙනවා. රාගය වැඩි වෙන්න, ද්වේෂය වැඩි වෙන්න ලේසි නෑ බ්‍රේක් ගන්න. හරි අමාරුයි. මහා මහන්සියක් අරගෙන උඩ නැගගෙන උඩ පැනලා මේක කරන්නේ. අන්න ඔබේ ජීවිත ක්‍රියාකාරීත්වය මම මේ දැන් විස්තර කරේ. සංකප්පරාගෝ පුරුෂස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ චිත්‍රවල කාම නැහැ. දැන් ඔබේ කයේ මොකුත් නැහැ. ඇහැ බැඳලා අඹ ගෙඩියක් ගාව තියෙනවා. අඹ ගෙඩිය ඇඟෙත් ගෑවෙනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ගෑවෙද්දී එන ස්පර්ශය ඉන්නේ. හැබැයි ඇහැ ලිහන එකපාරට. ඇහැ ලිහු ගමන් දැක්ක අඹ ගෙඩිය. දැන් ඉඳලා ඉවරයි. අන්න ඇවිස්සලා ගියා. ඒකට අදාළ ගෝචර රූපේ දැක්ක ගමන් ප්‍රසාද රූප හරහා අතුලාන්තෙන් හට ගන්නා වූ සංකල්ප ඔන්න පටන් ගත්ත වැඩි. දැන් ඇහැ අපි හිතමු එතන හිටියේ අඹ ගෙඩිය ළඟ හිටියේ බැඳලා. පෙනුන්නේ නැහැ. ඔන්න එහෙම හිතමුකෝ අපි දැන් එතන ඉන්නවා ඇහැ බැඳලා. ඇහැ බැඳලිද්දී ඇහැ ක්‍රියාත්මක වීම නිසා ඉන්නා වූ රාග ආදී, ලෝභ ආදී අදඩි අරමුණු පහළුන්නේ නැහැ නෙතෙන්දී. අන්න ඒ පහළ නුණු තත්ත්වයට පත් කරන්න නම් ඇහැ ඇරලා තියෙද්දි අඹේට පහළ වෙන රාග ආදී, දේශ ආදී අරමුණු පහ කරන්න ඔබ විසින් මහන්සි වෙන්න ඕන. ඒ නුවණින් අවබෝධ කරගන්න ඕන. මේ ඇස රූප ගැටෙද්දී සංකල්පයක් ආවේ. සංකල්පය ඇතුලේ රාග දේශ මොහ තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ඒ සංකල්පයන් බලවත් වීමයි. බලවත් වීම නිසා සිත කය වචන එකත් එක්ක දඟලන එකයි. මං ඇසුරු කරන්නේ එළිය අඹෙනව මගේ හිතමයි කියලා කවදා හරි තේරෙයි. ඒක විද්‍යාව දිගේ ගිහිල්ලා මහා ඔය පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ඒ කට්ටිය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒවට අදාළ ඇති බුදුදහමට ඒවා අදාළ නැහැ. බුදුදහමට අදාළ සාක්කාතභාවය තමා තුලින් දර්ශන කරන ශක්තිය. ඒකත් පරීක්ෂණයක් කියලා කියන්නේ නැහැ. මේක නිකන් දහම නිසා දහම ඇසක් වෙලා මම මුල පටන් ගත්තනේ දහම ඇසක් වෙලා දහම ඥානයක් වෙලා වෙන සිද්ධියක් මේ තියෙන්නේ. එක ශරණයක් ඇතුළත ඉවරයි. එතකොට රියදුරු පුහුණුව ලැබපු කෙනෙක් නොදන්න කාලේ වංගුවේ තයියෙන් යනවා. වංගුවේ ගිහිල්ලා පෙරලිලා පුරුදු වුණාම තමයි වංගුවේදී හිමින් යන්නේ. අන්න එහෙම දහම භාවිතා කරන කෙනෙක් මෙන්න මේ හැඩයට ගියොත් මට ද්වේෂය බහුල වෙනවා. මේ හැඩයට ගියොත් මට රාගය බහුල වෙනවා කියලා දන්න කෙනා ඒ ස්ථානවලදී ඒ බහුල වීම සඳහා තියෙන ඉඩකඩ හුර ගන්නවා. අන්න ඒ වගේ උපායවලුත් ඔබට ඉදිරියේදී අහුවේ ඒව ඔබ තුලින්ම හැකියාවන් පහළ වෙයි. මේ ඥාණය තුල නොදැක්කොත් හොඳයි. නොගියොත් හොඳයි ඒ අසලට. අන්න එවැනි ඥාන දර්ශනයන් ඔබට පහළ වෙයි. දැන් අපි ඇවිදලා මේ රටේ ඇවිදලා බල දැකලා එකතු කරපුවනේ අස් කරන්න වෙන්නේ නේ. ඒවෙන් එකතු වෙච්ච කුණු රොඩු ටිකනේ මේ අස් කරගන්න වෙන්නේ. ඒ කුණු රොඩු ටිකම තව කුණු එකතු කරනවනේ. තේරෙන්නේ නැත්තන්ට හොඳටම තේරෙනවා ඇති. 6ට වෙවුලනවා අතපය. මුගක් අයට. 6 වෙනකොටම වෙවුලනවා.
ඉස්සෙල්ලා ජොලියට පටන් ගත්තේ මේක. උගුරට දාගත්තේ වතුර ටික තිත්ත කරලා කට ඇඹුල් කරලා කියලා ගහලා චුට්ටක් දාගත්තා. දැන් මේක දෙවෙනි දවසෙත් දාලා බැලුවා. ඊළඟ දවසේ දානකොට මේක මාරහක්. දැන් මේක වෙවුලන පුරුද්ද ජොලියක් එයිට. පිස්සෙක් වගේ පේන එක ජොලියක්. ඉතින් අර පිස්සුව ගන්න 6 වෙනකොට වෙවුලනවා. බීලත් වෙවුලනවා, බොන්න ඉස්සෙල්ලත් වෙවුලනවා. වැටිච්ච අගාධ හිතන්න. මේ සසර පුරුදු හදාගන්න ලේසි, අතාරින්න නම් ලේසි නෑම තමයි. නැත්නම් හොරාට බොනවා ගිහිල්ලා. කාටත් හොරා බීලා ඇවිල්ලා peer කොලයක් කාලා ඉන්නවා. ඇඟිලි තුඩු දෙකෙන් බොන අර කොළ අඹරලා දාලා බොන නම් කිය බොන ඒවා බීලා peer කොලයක් කාලා ඔය ගම්බද ළමයි එහෙමයි. පුරුදුනේ එහෙමයි. මේ වැරද්ද පුරුදු කරගත්තේ එහෙමයි. හොරාට කරන්නේ නරක නිසානේ. පන්සල් යන්නේ හොරාට නෙවෙයි. පන්සල් යන්නේ හොරාට යන්න වෙන්නේ ගෙදරින් යන්න දෙන්නේ නැත්තම්. ගෙවල් වල ඉන්නෝ මේ පන්සල එපයි කියන පිරිස්. පන්සල් යන්න එපා. චිත්‍රපටියක් බලන්න කියනවා. එහෙම දෙමෝපියොත් ඉන්නවා. ඉතින් අපිට ඒව කරන්න දෙයක් නැහැ. ලෝක කර්මයක්. අපි බැලුවේ අන්න අර හදාගත්ත පුරුද්ද නවත්ත ගන්න දඟලන දැකලිල්ල අපි. එතකොට හරියටම ඒ ස්ථානේ යනකොට අපේ හිතට සංකල්පය ඇවිල්ලා. පේන්න ගන්නකොටම ඇවිල්ලා. හොඳයි දන්නවා දැන් වාහනේ යනවා. වාහනේ එළිය පේන්නේ නැහැ වීදුරු. යනකොට ඒ හරියද වාහනේ අර වලක ගිහිල්ලා ගැස්සෙනකොටත් අර රූපෙ පිදුන මේ ගාහන්ට ගැස්සෙන්නේ මෙතෙන්දි කියලා හිත දන්නවා. බන්න හිතට රූපේ ඇහෙන් විතරක් නෙවෙයි වාහනේ හෙල්ලෙනකොට ස්පර්ශනුක් ගන්නවා. කය ගැස්සෙන එකෙන් කාය ස්පර්ශනුක් ගන්නවා. අරගෙන රූපෙ උපදවල දෙනවා මේ අර අතනින් යන්නේ අර මිනිහා ගාවේ. අර මිනිහා ගෙදර ළඟ වලමේ. එළ ඒ රූපේ නෝ ඒ මිනිස්සයා. හිතේ උපදිනවා. දැන් එයාට වෛර කර දිගට යනවා. Tamanට බලන්න ඕන එකක් අප්පෙන්නේ නැහැ. කැලණිය පන්සල් ළඟට ගිහිල්ලා බහිනකොටත් අරයට වෛරෙන් ඉන්නේ මේ අරය වෙන රූපේ අතර කට්ටිය කියන බහින්න. එතකොට තමයි එකපාරට ගැස්සිලා කියලා බහින්නේ. මේ රූපේ ස්වභාවය කියන ගන්න උපමාවල්. මේ රූපේ නිසා හටගත්ත කෙලෙස් ධර්මයන් ඔබ තුල තියෙන හැටි. ඒතර අපි ජීවත් වෙනවා කියලා වෙලා තියෙන්නේ ඔච්චරයි. ඉදිරියට වෙන්නෙත් ඔච්චරයි, උනෙත් ඔච්චරයි. හොඳට හෙම්බත් වෙලා පුරුදු වෙලා අර දරුණුම මත්තේ ඕක. වෙරිවීම ඕක. රූපේ කෙලෙසින්ගු මත්වීම. ක්ලේශ මතය ලේසි නෑ. එතකොට ඇහැ රූපේ ගැටෙනකොටම සංඥාවෙන් කෙලෙස් උපදවල ඉවරයි. අපි කාටවත් මේක වෙන් කරලා හිතන්න ඉඩක් අපි තුල නැහැ. දහම දන්න කෙනාට එකපාරට මේ දහම් මැස එනවා. අන්නේ ඒ දහම් මැස එනවා කියන්නේ තමන් බුදුහාමුදුරු කෙරෙහි ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ඒවත් දහම කෙරෙහි. පින්වත් සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇවිල්ලා අන ශ්‍රද්ධාව වැඩ කරන හැටි. දහම ආපු කෙනාගේ විතරයි. ශ්‍රද්ධා. ඒකත් එක්ක සිත පේනවා කියන්නේ විරිය වැඩ කරනවා. අරවා ඇසුරු නොවි දහම ඇසුරු වෙනවා. සිතක් කියලා පේනවා කියන්නේ දහම ඇසුරු වෙනවා. අන්න මතකයට ආපු දේ ගැළපිලා පේනවා. ඒ කියන්නේ විරිය. එතකොට එයාගේ වෙලද නොදැක්ක දෙයක් දකින්න තමන්ගේ ඇත්තටම මේ කෙලෙස් පටන් ගන්නෙ කොහෙද පැතිරෙන්නේ කොහොමද කියලා. අන්න එකයි සතිය. දැන් එයාගේ හිත සමාධිය. සමාධි සූත්‍රයෙන් මම ගන්නෙ. මොකද විවිධ දේවල් වලට සමාධි කියලා පච වෙලා තියෙන්නේ. සමාධි සූත්‍රය කියනවා ඇස අනිත්‍යයි කියලා දකින්න නම් එතන තමයි සමාධිය. රූපය අනිත්‍යයි කියලා දකින්න නම් එතන තමයි සමාධිය. ඇස පහළුණා කියලා දකින්න නම් එතන තමයි ආර්ය සමාධිය. ආයතන දකින්න නම් එතන තමයි සමාධිය. දැන් අපි සමාධිය කිව්වේ මොකුත් නොදැන ඉන්න එකට. කොච්චර අපි රැවටිලාද මම්මුලා මේ දහම කියලා අහුණු අහුවිල්ල බලන්න. නේ ප්‍රථම ධානයේ, ဒုတိ ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ ආර්ය ධාන හතර. සමාධිත්‍යයත් එක්ක වැඩෙන දැහැන් හතර. ඒ දැහැන් වලින් පස්සේ ආකාසඤ්ඤායතන, ඊළඟට විඥානඤ්ඤායතන, ඊට පස්සේ ආකින් සංඤ්ඤායතන, ඊට පස්සේ නේව සංඥා නා සංඥා තලය, ඊට පස්සේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා නිරෝධ සමාපත්තියදී ඉස්සෙල්ලාම වචන හින්දෙනවා. ඊළඟට කය ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට සිත හින්දෙනවා. ආයි සංඥා නිරෝධ සමාපත්තිය නැගී සිටිද්දී සිත පහළන බලමු.
ඊට පස්සේ කය පහළ වෙනවා. ඊට පස්සේ වචන පහළ වෙනවා. ආපස්සට අර දැහැන්න ආපස්සට වැඩ කරගෙන එනවා. ආකින්චඤ්ඤායතනෙට එනවා. ඊළඟට එනවා නේව සංඥා නා සංඥා තලේ. නේව සංඥා නා සංඥා තලේට නේව සංඥා ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙට ඊට පස්සේ විඥානඤ්ඤායතනෙ ඊට පස්සේ ආකාසඤ්ඤායතනෙට. ඊට පස්සේ චතුර්ථ ධානයෙට. ඊට පස්සේ තෘතිය ධානයෙට. ඊට පස්සේ ද්විතිය ධානයෙට. ඊට පස්සේ ප්‍රථම ධානයෙට. ඔන්න සිත වැඩ කරන හැටි. දැන් ඕක අපිට පාඩම් කරලා බලන්න යන්න එපා. ඕක ලියාගෙන ඉන්න ඕන. රන්ටක් ගාලා ලියා ගන්නව ලියනකොටම. ලියන මහතුරුන්ගේ වැඩේ එක ලියාගෙන ඊට පස්සේ කොලේ ගහන යන මෙන්න මන් දන්නවා කියලා පෙන්නන්න කවුරුවත් දැනගන්න අනුන් දැනගන්න එක මට වැඩක් නැහැ. මන් දන්නේ නැහැ. මන් දන්නවා කියලා කියන එකත් මට වැඩක් නැහැ. අපි හැමතැනම මානෙන් අල්ලගෙන තියෙන්නේ දහම වෙනුවට අගති ධර්මයක් අල්ලගෙන. එතකොට දැන් ඔබේ ජීවිතෙන් බැලුවා නම් ප්‍රථමයෙන්ම වෙන දේ තමයි කාමයෙන් මිදෙන එක. කාම කියන්නේ පංචකාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා කෙරෙහි අපි ඇලෙන එක කාම මට්ටම. කාමයන් කෙරෙහි බැඳීම කාමේසු කාම. ඒ සැපයි කියලා ගන්න එක සුඛ. කාමේසු කාම සුඛ. අපිට තරහක් ආවම අපි තරහට කැමතිනේ පුජ්‍යලිකව. මේ කියන එක ඉතින් දැන් නම් තරහ වෙලා වැඩක් නැහැ. දැන් හොඳට අවංක වෙලා හිතන්න. දැන් ඔබට ද්වේෂයක් එනවා කවුරු හරි එක්ක. ඔබට එයාට බනින්න බෑනේ ද්වේෂේ නැතුව. ඔබ ද්වේෂයට කැමතිනේ. ඔබ ද්වේෂයට හරි ආසයි. මොකද දරයට හොඳ අරයා මට්ටු කරලා මම මට්ටු වෙන්න. මම කියන්නේ මං එයා මට්ටු කරා කියලා. හැබැයි මං දන්නේ මමයි මට්ටු උනේ කියලා. මමයි මේ බාල්දි ගණන් ඇදගෙන මේ නාන්නේ. මහා නාගණීම මේ නාගන්න යන්නේ දැන්. බනින්න හොඳටම පටන් ගන්නවා දැන්. ආවද කියලා හොඳට මූණ රකුසෙක් කරගෙන මූණ උණ හපුලුවෙක් වගේ හදාගෙන තියෙන සැපසහගත මූණත් විනාශ කරගෙන ඔන්න පටන් ගත්ත බනින්න. දැන් මේ මොකද කරන්නේ? තමන් තුල ආපු ද්වේෂය තමන් සැප කොට ගත්තා. ඒක දුකක් කියලා ගත්තේ නැහැ. අන්න එහෙනම් මේ ආපු දේ දුක කියලා ගන්න එක. මම එදා කිව්ව ලිච්ඡවි රජවරු අර ලිච්ඡවි තරුණ පරම්පරාව දුන්නකින් ඊදල විදිනවා පලිහකට. ඒකට විදලා හරියට ඉලක්කයට විදිනව දැක්කා. හරි දක්ෂයි ඉලක්කයට විදින්න කියලා ආනන්ද හාමුදුරු බුදු පියාණන් වහන්සේට දැන්නවා. බුදුන් වහන්සේ දේශනා කරා අස්වලෝම ගහක අරගෙන 1000කට පළලා. කෙලවරවල් දෙකට විදින්න කිව්වත් විදින්න පුළුවන්ද ලේසිද අමාරුද? හරි අමාරුයි කිව්වා ආනන්ද හාමුදුරු. නෑ මේකත් කරයි කිව්වා. ඊට වැඩි අමාරුකෝ මේ හටගන්න සංස්කාර දුකයි කියලා කියන එක. දුන්නු තැන බලන්න. ඒ උපමාවේ පරාසය හිතන්න. අස්වලෝම ගහ නිකන් ඇහැටත් පේන්නේ නෑ. 1000ට බලමු කොහොමද පේන්නේ නෑ. ඒ කියන්නේ එහෙම නොපෙනීමේ සිත වැඩ කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අපිට නොදැනී අපිට නොපෙනී සිත වැඩ කරනවා අසවල හතුරා. අසවල හොඳ කෙනා. එතකොට අසවල හොඳ කෙනයි කිව්වොත් හොඳයි කෙනා කියලා රූපෙට ඇලෙනවා කියලා අපි හිතන්නේ අපේ සංකල්පෙට අපි ඇලිලා. අපේ හිතේ ආපු සංකල්පෙට අපි හිතෙන්ම ඇලිලා. අන්න ඒකට කියනවා කාමේසු කාම. සුඛ. එතකොට මොකද උනේ? නිවන නැති වුණා අත්ත කියලා මතාව නියෝගෝ අත්තය. නිවන අර්ථය නැති වුණා කියලා නේ වුණා. නැති වුණා. එතකොට එහෙනම් කාමය කියන්නේ මොකද්ද? කාමයේ තෝරගත්තා නම් ඒකට කිව්වා කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ නීවරණ ධර්මයන් නිවන නැති කරන ධර්මයක්. නිවන නැති වුණා නම් මට විවෘත වෙන්නේ නැති සතර අපාය. අපාය සහායක ධර්මයක්. රූපෙට ඇලෙන තැන මට මතුනේ අපාය සහායක ධර්මයක්. මේක නිකන් හිටියට අහුවෙන එක නෙවෙයි පරීක්ෂා කරලා බැලුවොත් අහුවෙන එක. බලන්න කොච්චර ඇත්තද කියලා. එතකොට මේ තරම් සියුම්ව බලන්න කොයිතරම් පුරුදු විය යුතුද? ඒ පුරුදු වෙද්දි පොඩ්ඩක් විවේක ගත යුතුයි. දවසට පැය 24ක් තියෙනවා. මේ පැය 24න් ඔබ රස්සාවට ඕන නම් පැය 8ක් යයි, බස්වල යන්න 2යි 10යි. තපයි 14ක් තියෙනවා. 10ක් ගියොත් 14ක් තියෙනවා. ඔබ සසර බය තියෙන වෙන මොකුත් බලන එකක් නෑ හැබැයි. සසර බය තියෙනවා. ඔබ පෙර ආත්මෙත් කොහේ හරි ඉඳලා මෙහෙ ආවා. ඒ ආත්මෙන් මහන්සියල මේ වගේ හම්බ කරන්නේ නැති, මේ වගේ ඉගෙන ගන්න ක්‍රමයක් තිබ්බනම් මෙවැනි අධ්‍යාපනයක් තිබුණා. ඒ අධ්‍යාපනයේ පරතරයට ලබන්නේ නැති. ගුරුවරුන්ගෙන් ගුටි කක ඉස්කෝලේ යන්නේ නැති. රස්සා පොලිමේ ගිහලා බැනුම් අහන් රස්සාවක් ගන්න නැති. රස්සාව කරා මහන්සියෙන් හම්බ කළා විවාහ වෙලා ඔය මෙහෙ පෞල් සංස්ථාවක් හදාගෙන අමාරු ජීවිතයක් ගත කරලා ඒව දාලා මැරුණා. මැරිලා ආයි මෙහෙ ඇවිල්ලා. මොන උණු වැඩි?
දැන් ආයි මේකත් දාලා යනවා කවදා හරි. මේක ඉවර නැති ගමන. පුදුම සතුටක් ඒ මෙහෙම මෙනෙහි වුණා. එහෙනම් මේක කොතනකින් හරි ඇයි මෙහෙම වෙන්නේ? වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව මුල් කරගෙන සිතේ හට ගන්න සංඥාවෙන් සංඥාව මුල් කරගෙන කෙලෙස් ධර්මයන් ඇසුරු වෙන නිසායි. මේ කෙලෙස් ධර්මයන් ඇසුරු වෙන එක තමයි ධර්මතාව වෙන්නේ භවයට. භවයේ පවතින ධර්මතාව වෙන්නේ. එය හඳුනා ගැනීමමයි භවයෙන් ගැලවෙන ධර්මතාව වෙන්නේ. නවත්තනවා කියන්නේ හඳුර ගැනීම. හඳුරනකොටම දකිනකොටම නවතිනවා. උදාහරණ ගත්තොත් අපි පොඩි උපමාවක් ගනිමු. ඔබ වන්දනාවක ගිහිල්ලා ඉන්නකොට ඔබේ ගෙදර කෙහෙල් කැනක් තිබුණා. කවුදෝ කෙනෙක් එනවා ඔබ ගැන දන්න කෙනෙක් මේ කෙහෙල් කැනක් ගැන දන්න කපන් යන්න. ඔබ ගෙදර කවුරුවත් නැහනේ. වන්දනා යන බස් එක කැඩිලා ඔබ එනවා ඒ වෙලාවට ගෙදර. එනකොට අරයා කෙහෙල් කැන කපන්න ඉස්සෙල්ලා එයා දකින්න ගෙදර කට්ටිය එනවා. දැන් මොකද එයා කියන්නේ? පී එක මොකද ඇහුවත එයා මොකක් කියයි? තාම කෙහෙල් කැන කැපුවේ නැහනේ හොරෙක් වෙන්න. හොරෙක් වෙන්නේ කැපුවොත් නේ. එයා කියන්නේ මොකද්ද මේ කෝට්ටක් හොයන්න ආවා. කෝට්ටක් කපා ගන්න ආවා. නැත්තම් සතෙකුගේ පාරේ ලෝගෙන ආවා කියලා බේරෙනවා. ඒත හොරා වෙන්නේ කවුද? අන්න අර කැන කපා ගත්තට පස්සේ. ඔන්න ඔය උපමාව අරන් බලන්න ජීවිතේට මොන තරම් ගලප ගන්න පුළුවන්ද? කරොත් තමයි යහුවෙන්නේ. ඔබට නොදැනෙන්න ඔබේ හිත මේ රූපස්කන්ධයන්ගේ ඇලෙනවා. ඔබට දැනගන්න බෑ. මේ උපමාව ගත්තොත් මේකේ ඉන්නේ හොරා යනවා. අවිද්‍යාව මුල් කොට වෙන ක්‍රියාකාරීත්වය නම් අයිතිකරුව මේක ඉදමට එනවා කියන්නේ බුද්ධ වචනේ නම් ඔන්න ඒක ආවොත් විතරක් හොරකම නවතී. නැත්තම් දකින්නකොටම හොරකම නැවතෙනවා. වගේ ඔබ දකින්නකොටම සිත ක්‍රියාකාරීත්වය නවතින්නේ ඉබේ. ඔබේ ගෙදර අයිතිකාරයා දකින්නකොටම කේල් ගැන හොරකම් කරන්න ආපු එක නැවතුනේ දැකීම නිසා නම්. ඒ ධර්මතාවට අනුව මේ ධර්මතාව වෙනව කියන එක කියන්න නෙවි ගන්නෙ. පටලවා ගන්න නම් එපා. ඔබට තියෙන දකින්න විතරයි. මම ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පෙන්නන්නම්. මොනතරම් අපිට දහම තියනවද? බුදුන් වහන්සේ කෙනෙක් මොනතරම් මේක වපුරලා තියෙද? එතකොට කියනවා මේ දුක්ඛං ආර්ය සත්‍යං. දුක ආර්ය සත්‍යක් නම් ඉදන් දුක්ඛං ආර්ය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝක උදපාදි මේ දුක ආර්ය සත්‍යක් නම් ඒ චක්කුං උදපාදි S2 ලැබුණා. ඥානං උදපාදි ඥානෙ ලැබුණා. ඒ ප්‍රඥා උදපාදි භාවිතයෙන් තමන් තුළින් විසඳ ගැනීමේ ශක්තිය ලැබුණා. විද්‍යා උදපාදි අවිද්‍යාව නැති කිරීමේ බලය ලැබුණා. ආලෝක උදපස අඳුරට පහනක් දැල්ලුවා වගේ ආලෝක ශක්තියක් මේ දහම. තංකෝ පණිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති. දුක පිරිසිඳ දකින්න නිසා. ඔන්න දැන් වෙන්නේ දුක පිරිසිඳ. මම දැන් දුක පිරිසිඳ බව දකිනවා, පිරිසිඳ පෙනෙන බව දකිනවා. පරිඤ්ඤාතාන්ති මම දුක පිරිසිඳ දැක්කා කියලා දැක්කා. දකිනවා දැක්කා. දෙකක්. දකින බවයි දැක අවසන් බවයි දැක්කා. ඒ මොකද්ද? දුක. එතකොට ඔබට හිතට එනවා අසවලා හතුරා. මේ දුක පහළ වුණා. දැන් ඔබ දුක පිරිසිඳ දකින්න එක දුක කියලා දැක්කා. ඔබ දැන් ඊළඟට මෙනෙහි කරනවා මං දුක කියලා තීරණය දුන්නා. පරිඤ්ඤාතන්ති. දැන් සමුදයට මොකද උනේ? සමුදය කියන්නේ මොනවද? තණ්හාව. තණ්හාව විතර මොන නිදන්ගත වෙලා තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ භවයටත් එන භවයටත් හුරුවටත් එකතු වෙන ශක්ති ටික. මොකද උනේ? ඒකේ ලස්සනට කියන මේවා මිල කරන්න බෑ ඇත්තටම. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකද්ද? සමුදයට මොකද උනේ? පහතබ්බං. සමුදේ පහ වුණා. දැන් සමුදේ පහ වුණානේ. තණ්හාව නැති වුණා. අර හොරා ළඟට එනකොට කෙහෙල් කන කපන්න බැරි වුණාසේ. ඔබ මේ සිතුවිල්ලක් සංඥාවක් කියලා දකිනවා වගේම සමුදේ පහතබ්බං. එතකොට එයා දැක්ක සමුදේ නැති වූ බව, ඒ කියන්නේ තණ්හාව හට නොගත්ත බව. රූපෙත් එක්ක ඇලෙන ශක්තිය, බැඳෙන ශක්තිය පව් කරන්න ඔබ තුල හැදෙන ඉඩකඩ නැති වූ බව දැක්කා. පහතබ්බං පහිනම් පහ වුණා කියලා දැක්කා. ඉඩකඩ නැති වුණා, නැති වුණු බව ස්ථිර වුණා කියලා දැක්කා. පහිනන්ති. නිරෝධං සච්චිකාතබ්බං. නිරෝධය සත්‍යයි. බලන්න. නිරෝධං අරිය සත්‍යං. සච්චිකාතබ්බං. නිරෝධය සත්‍යයි. අයි නැවතුණු බව සත්‍යයි. නිරෝධං අරිය සත්‍යං සච්චිකාතන්ති. එහෙනම් නිරෝධ බව සත්‍ය වුණා. නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං. ප්‍රතිපදාව එහෙනම් භාවිතා වුණා. භාවේ තබ්බං. භාවිතා වුණා. භාවිතා වුණා. භාවේ තබ්බං. භාවිතන්ති.
දැන් මේ කිව්ව එකේ ඔය පද පාඩම් කරන්න කියලා දැන් අමාරුවට එන්න එපා. මේක නේ හිත කලබල කරගන්න එපා. ඔබට කරන්න කිව්ව එක වැඩ තුල වෙන සිද්ධි ටිකම තියෙන්නේ මේකේ. මොකද්ද? ඉදන් දුක්ඛං අරිය සත්‍යං. පරිඤ්ඤයම් පිරිසිඳ දැක්කොත්. පිරිසිඳ දැක්කොත් දුක පිරිසිඳ දැක්කොත් සමුදයට මොකද වෙන්නේ? සමුදය කියන්නේ තණ්හාව. මොකද වෙන්නේ? නතර වෙනවා. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ගිරිමානන්ද සූත්‍රයෙන්. තණ්හාව නතර වෙනවා. මොකක් වුණොත්ද? දුක පිරිසිඳ දැක්කොත් අර අස්පලෝම ගහේ කෙලවරට ඊතලෙන් විදින්න එක කොයිතරම් අමාරුද? අස්පලෝම ගහ 18 පළලා ලෝම ගහේ දෙකොළවරට විද්දොත් කොයිතරම් අමාරුද? ඒ තරම් අසිරු. අන්න ඒ තරම් අමාරු දෙයක් ඔබ කරා. බුදුන් වහන්සේ දේශනා කරන එච්චර අමාරුයි කියලා මේක දුක කියලා තීරණය දෙන එක. දෙන්නෙම නෑ කවුරුවත්. ඒ වෙනුවට ටිකක් භාවනාව කළා තව ඒකේ මොකක් හරි නොදැනියන එක කදලා ඒකට ඇලෙන එක කරන්නේ. ඒකට හරියල්ලා රාගය හදා ගන්නවා. බුදුදහම ඇවිල්ලා ප්‍රායෝගික විෂයක්. ඒක නිසායි බාහ්‍ය ධාර්චුල්ල හිටගෙන රහත් වෙන්නේ. ඒක නිසායි සන්තතිල බුදුන් වහන්සේ ගාව ඊට පෙර දින රාත්‍රී ජීවිතේ නැති කරගන්න ගිහිල්ලා වෙරි වෙලා එල්ලි වෙන ජාමේ කෝසල මල්ලිකාතුමියගේ පින්වන්ත ඥාණයෙන් එතෙන්ට ගෙනාවම මහරහතන් වහන්සේලා උනේ. මතක තබා ගන්න. මේකේ තියෙන අසීමිත බලය. ඒ මොනවත් නැහැ. අවබෝධතා ඥානය සකස් වෙනකොටම ගමන ඉවරයි. මම හිතනවා පොඩි අවබෝධය තිබුණු අයට අද මේ ගැන බොහෝ ගැඹුරු අවබෝධයක් එන්නට ඇති. මට ඕන කරන්නේ ඔය චුට්ට කියලා දෙන්න. මොකද සියලු වියසල වලින් බේරෙන ඔබ. සියලු ප්‍රශ්න වලින් බේරෙන දහම කෙරෙහි ශ්‍රද්ධාව තියෙන අය පමණක්. ආයුරාෝග්‍ය සම්පත්‍ය ජීවිතේ ලැබුණමයි දහම හරියට දහම අල්ලගත්තත්. මතක තියාගන්න. ධර්මානුකූල වෙන්න, ධර්මානුධම්ම පටිපන්න වෙන්න. ඒ සඳහා හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. දැන් අපි ආයෙත් අර චුට්ට කතා කරමු. දැන් හරි සරලයි. දැන් අවබෝධය කෙලවරට එනකන් ගෙනාව. දැන් ආයි මුල ඉඳලා එනවා. අපිට වෙන්නේ මොකද්ද? අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගන්ධයෝ, දිවට රසයෝ, කයට ස්පර්ශයෝ, කය පොට්ටබ්බයෝ. ඒ කියන්නේ දැනීම් ගැටෙනවා. ඔච්චර වෙන්නේ. මනසේ මතකය, මනස ප්‍රධාන ආයතනේ. නිතරම එකක් මතු කරලා දෙනවා. පෙනෙද්දිත් මතු කරනවා, නොපෙනෙද්දිත් මතු කරනවා. එතකොට ඇස රූප ගැටෙනවා. අපි ගතොත් ඒ ආයතනේ. ගැටෙනකොට හිතේ හැඟීම් පහළ වෙනවා. සංඥාව. හැඟීම්නේ. නාම රූප ධර්මයෝ. සිතුවිලි. සිතේ හැදෙන දේවල් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මෙහෙම හිතෙනවා. ඒක නරකයි, ඒක අවලස්සනයි, ඒක විනාශ කළ යුතුයි ඔන්න හිතෙනවා. බනින්න ඕන, මං එතනින් අයින් වෙන්න ඕන ආදී සංකල්පය ඇහැට රූපේ පේනකොට පහළ වෙනවා. ඕන දෙයක් ඔතෙන්ට ආයෝජනය කරලා බලන්න. ආයෝජන කියන්නේ එකතු කරලා ගලපලා තමන්ගේ දැනීම වර්ධනය වෙන විදිහට එකතු කරගන්න කොටස්. හිතලා බලන්න එතකොට ඇහැ රූපේ ගැටෙනවා කියලා දන්නේ නැති කෙනා හිතන්නේ අර ඉන්නේ හතුර කියලා. අර සංඥාව ඇතුලේ එකපාරට මතු වුණා ඇහැ රූපේ ගැටෙනකොටම හතුර කියලා. දැන් අපි හිතන් ඉන්නේ අර හතුර කියලා එළිය රූපෙට. සිද්ධිය නොපෙනී සිද්ධිය විපාක විඳිනවා අපි. ආන්න අපට වෙච්ච විපාකේ. ඔන්න විපාක විඳින එක තමයි අපි කරන්නේ. විපාක විඳිනකොට වෙන්නේ තිබූ කර්මයේ බලය වැඩි වෙනවා, අලුත් කර්ම හුරුවක් එකතු වෙනවා, අලුතෙන් කර්ම විපාක ටිකක් එකතු වෙනවා. මේ ඔක්කොම අපිට එකතු වෙනවා. ගැලවීමක් නම් නැහැ. ගැලවෙන්න හිතන්නත් බෑ. අපි හරි අසරණයි කවුරුත්. අසරණ නැත්තේ කවුද ඔතෙන්දී? මෙන්න මේ අවබෝධය ලබාගත්ත කෙනා මේ අවබෝධය තුල ඉඳගෙන තමා දිහා බලන්න, තමාගේ හිතෙන්ම පුහුණුව ලබනවා. ඒක තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ ඔන්න ඔය දර්ශන ඥානෙ පහළ වෙන තැන. ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ ඔන්න ඔය දර්ශන ඥානෙ පහළ වෙන එක. සංඝ රත්නය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාද සාරිපුත්ත මොග්ගල්ලාන උතුමන් ඇතුළු ඒ උතුම් සංඝ රුවණ සියලු සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ ඔන්න ඔය බලය පහළ වෙන තැන. නැත්තම් නෑ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවත් එක්ක මේ පාප ක්‍රියාව නවතින්න ගන්න එක තමයි වීරිය. රූපෙහි ඇලීම්, රූපයත් එක්ක වෙන්නා වූ පාප පව් කරන හුරුව නතර වෙනවා. වීරිය. ආධ්‍යාත්මයේ පේන ශක්තියම හිත නවතිනවා සතිය.
උපාදානස්කන්ධේ පේන ශක්තිය. සමාධිය හිත සුවපත්. හිතේ ගිනි ගන්න ගතිය, දාහ ගතිය අඩු වෙලා ගියා. සමාධිය. කෙලෙස් බර අඩු වෙලා ගියා. ප්‍රඥා. මට මාව ගැන තක්සේරු වෙනවා. මම බේරුණා කියලා. ප්‍රඥාව. ඔන්න ඔය ගානට ඔබේ කාගෙත් දහම්මැස ඉදිරියට බලවත් වී ගමන් කරනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මයන් දහම වැඩිපුර අහන්න දහම භාවිතා කරන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික අංග බල ධර්ම බවට, බලය බවට ඔය ධර්ම පහමපත් වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ ශ්‍රද්ධාවමයි බලය ලෙස තියෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ කොහොමද? බුද්ධ වචනේම තෝරගන්න එක. බුදුරජාණන් වහන්සේ මැසුරු කරන එක. කෙලෙස් මාරය ඇසුරු නොකර, කෙලෙස් ටික ටිකනේ ක්ලේශ මාරය ඇසුරු නොකර සම්බුදු පියාණන් වහන්සේ හේවත් දහම මැසුරු කරන එක. ශ්‍රද්ධා, විරිය. ඒත් අල්ලගත්ත දේ දහම බලවත්ව අල්ලගන්නවා. සතිය. Tamanට හොඳටම පේනවා Taman බේරෙනවද? ඒකට ඇලිලාද? සමාධිය හිතේ තියෙන බර අඩු වෙනවා, කෙලෙස් බර. ප්‍රඥා Tamanටම තීරණය ගන්න පුළුවන් ඥානෙ පහළ වෙනවා. ප්‍රඥාව. සම්මා දිට්ඨිය. ඔන්න දැන් එයා ආවේ සම්මා දිට්ඨියට. ඒ සංස්කාරයන්ගේ පහළවීම තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එයයි මිත්‍යාව. එයයි කවදාවත් ඔබ කොච්චර කරත් ඔබේ ගමනේ සතුට සැනසෙල්ල ගමනක අවසානයක් දකින්න ඉඩ නොදෙන ධර්ම ටික. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියමයි. අන්නේ මිත්‍යාවමයි. අන්නේන් ගැලවෙන තැනයි සම්මා දිට්ඨිය. උපාදානස්කන්ධය දකින්නවද? එතනයි සම්මා දිට්ඨිය. යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණාද ඔහුව දකින්න කෙනෙක්. යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණාද ඔහු කෙලෙසුන්ගෙන් මිදි යන කෙනෙක්. යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණාද දහම් රසය දැනෙන්න ගන්න කෙනෙක්. යම් කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුණාද දහම නිසා හිත සනසව ගත්ත කෙනෙක්. තව කොතෙකුත් දේවල් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මැසුරු වෙන මොහොත, ධර්ම රත්නය මැසුරු වෙන මොහොත, සංඝ රත්නය මැසුරු වෙන මොහොත මොනතරම් සතුටක් එයයි ලබනව ඇද්ද? මොනතරම් සුවයක් එයා ලබනව ඇද්ද? අර මහා දුකක් විඳගෙන ආපු පටාචාරා බලන්න මේ දහමේ තියෙන මේ කතා කර කරුණු ඔප්පු කරන්නේ එතුමිය ලස්සනට ඔප්පු කරනවා. පටාචාරගේ සැමියා නැති වෙනවා. පෙර දින ළමෙක් ලැබෙනවා. ඊට අවුරුද්දකට ඉස්සෙල්ලා ළමෙක් ලැබිලා. සමය මරුණට පස්සේ කැලේ ඉන්න බෑ. දර කපන් ජීවත් වුණු අය නගරෙට එන්න එනවා. මරණේ උහන් එන්න බැරි නිසා මරණේ දාලා පටාචාර එනවා. එනකොට ළමයි දෙන්න නැති වෙන්නේ ගන්තරේදී බලා සිටියේදී. ඇයගේ ඇස් දෙකට දකින්න මේක දාලා එනකොට අචිරවතී ගංගා මැදින් එනකොට තම මව්ද මෝපියෝ සෑය දෙවෙන්නේ. එතකොට මේක අපිට වුණා නම් අපි හිතමු අපිට මේ හිතේ මේක දිගට මතක් වෙනවා. අපි කියන්නේ අපේ වචනෙන් කියන්නේ මේ රූපේ නිවත උපදින එකට කියන රූප උත්පාදනයට කියන්නේ මතක් වෙනවා කියලා. මතක් වෙනකොට වෙන මුකුත් නෑ, ඕක තමයි. මනෝ විකාර රූප කියන්නේ ඕක. ඉතින් ඒක දිගේ යනවා. ඒකෙන් බේරෙන්න පුළුවන් කියලා දන්නේ නෑ. ඒක තමයි දුක කියලා තියෙන්නේ. මොකද්ද? අසහනය කියලා තියෙන්නේ, පීඩාව කියලා තියෙන්නේ. අසහනය කියලා තින්නේ ওই රූපස්කන්ධය පහළවීම. ගඩයක්, හුලක්, සැතක් විපාකයක් බලන්න බුදුහාමුදුරනේ වහන්සේ අපි සැනසුවාමයි. සත්‍යයි. ජීවමානයි. ගඩයක්, හුලක් ලෙස, සැතක් ලෙස දකින්න කිව්වා. මේ රූපයන්ට ඇලීම, මේ පංච රූපයන්ට ඇලීම, මේ අතුලාන්තේ හටගත් රූපෙට ඇලීම, තින්නු සූපමා කාම, අංගාරිකා සෝපමා කාම, මාංශපේශී උපමා කාම, අට්ටි සංගලිකා උපමා කාම, ගිනි සුලක්මයි. ඇටකට කූඩුවක්මයි, මස්ලොඹුවක්මයි. උන්වහන්සේ දුන්න උපමා මේ තරම් විපාකයක්. අපි නැවත භවයට ආව ලැබෙන්නේ එහෙම ඇටකට කූඩුවක් ලැබෙන්නේ. අපිට ඇතුලේ තියෙන ඇටකට කූඩුවක්. මේකයි. මේ ඇටකට වටේ තියෙන මාස් ටිකක්. දිරන, එල්ල වැටෙන, පිච්චෙන, හුස්ම ගත්තම පිට කරන්න අමාරුයි, පිට කරොත් හුස්ම ගන්න අමාරුයි. පෙර භවයේ මක්ක කරත් අපිට ලැබිලා තියෙන වෙන එකක් නෑ. ඉතින් මේකෙන් තව කරගෙන ආයි උපදිනවා. මැරිලා ආයි ඉපදෙනවා. අඬා වැටිලා මැරෙනවා, ආයි උපදිනවා, ආයි අඬලා තමයි මැරෙන්න තියෙන්නේ.
මේ කවදාවත් ගැලවීමක් නැහැ. ඔබ අවංක වෙන්නද? ඔබ ගත කර ජීවිතේ ගැන දකින්න. දැන් මිදෙන්න පටන් ගන්න. මේ මහා බුදුන් වහන්සේ කෙනෙක් හම්බෙලා ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් හම්බුනේ ඔබේ පිනටනේ. ඔබ මොනතරම් පින් කරන්නේ නැද්ද බුදුන් වහන්සේ කෙනෙකුගේ මේ වචනේ අහන්න ලැබෙන්න? බුදුන් කොයිතරම් පින් කරලා එන්නේ නැද්ද? පටාචාර වගේ. දැන් පටාචාරට අර දුක් කන්දරාව මිදෙන්න බුදුන් වහන්සේ මොනවද දේශනා කරන්නේ නැත්තේ? ওই පංච උපාදානස්කන්ධේ දුකයි. දැන් සැමියා මතක් වෙනවා කියලා මොකක්ද ආවේ? පංච උපාදානස්කන්ධයක්. ස්කන්ධ පහක සක්‍රිය වීමක්. පහළ වීමක්. මේ සංඥාවක් සංඛාරයක් විඥානයක් කියලා හිතනකොට මොකක්ද වෙන්නේ? රූප කාමේ නවතිනවා. කාමේ නවතිනකොට රූප තණ්හාව නවතිනවා. රූප රාගේ නවතිනවා. රූපේනේ ඇතැරෙන්නේ. මේක සංඥාවක් කියලා ගන්නකොට රූපය ඇතැරෙනවා. රූපේ ගින්නක්. මොනතරම් මේ සතිය මේ විදිහට ජීවිතේ භාවිතා කරලා බලන්න. අපි ඊළඟ දවසේ මෙතනින් එහාට දොඩනවා. එතකොට පටාචාරයට ළමයි දෙන්න මලා කියලා මතක් වෙනකොට සැමියා මතක් වෙන්නේ නැහැ. සැමියාගෙන දුක නැති වෙනවා. සැමියාගෙන දුක උපදින්නේ සැමියා ඉපදුන මේ දහම කියලා දෙන්නේ මේ ගන්න උපමාව. හොඳට මතක තියාගන්න. හොඳටම ඔබට ඔබ අවංක වෙන්න. තර්ක කරන්නෙක් වෙන්න එපා. භාවිතා කරන්නෙක් වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරන මම තර්ක කරන අය සමග තර්ක නොකරමි. මම හඳුන්වා දෙමි කියලා. මතක තියාගන්න ඒක. තර්ක කරනවා බුදුන් වහන්සේට පිටින් යන පිරිසක් ඒ. මෙච්චර නිර්මල දහමකට තර්ක කරනවා. එතකොට පටාචාරයට ළමයි දෙන්න මතක් වෙනකොට සැමියාගේ මල දුක වෙනුවට එන්නේ ළමයි මල දුක. මොකක්ද එන්නේ? ස්කන්ධ පහ. එතකොට අම්මා තාත්තා මලා කියලා ඊළඟට මතක් වෙනකොට ළමයි මල දුකත් නෑ එන්නේ. සැමියා මල දුකත් නෑ. එහෙනම් මොකද්ද? මේ මොකද්ද ඉපදීම? දුකේ උපත. මේ ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛ. මේ ඉපදීම දුක. මේ දුක ඇතුලේ තියෙනවා මම මේ දැන් විඳින දුක. දැන් දුකෙන් නිදහස් නම් මේ කය තුලින්ම මං අජරාමර වෙන්නේ. මේ කය තිබියදීම මේ උපතෙන්මයි මං උපත නැති කරේ. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. අජරාමර භාවය ගැන. එහෙනම් අපි අද පටාචාරා උත්තමීගේ කතාවෙන් මමද දහමට එන්න මහා ආදර්ශයක් ගත්ත චරිත කතාව. පටාචාරා කතා වස්තු. මම දහම හද්දී සංඝරත්නය විස්තර කරන මේ පටාචාර කතාවේ මට ඕන කරුණු එකෙන් මම මතු කරගත්තා. ඒ මගේ දක්ෂතාව. කතාව අහන් ඉන්නකොට මට මේකේ කරුණු ගොඩක් වැටහුණා. උපාදාන ස්කන්ධය ගැන සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ කියවල පරතරක ඥානයක් තිබුණ මට ගලප ගැනීමේ ශක්තිය ෂණිකව පහළ වුණා. ඔබටත් ඒ පෙර සසර පුරුද්ද ඇතිනම් ටක් ගාලා මේ ශක්තිය පහළ වෙයි. ඔබට යමක් මතක් වෙනවා. ඔබේ මල කෙනෙක් ගැන ඔබේ ඕන තරම් නොමලකකින් අබගේනි ගොඩි දැන් ඔක්කොම මැරිලානේ නේ කිසాగෞතමීට කිව්වට හම්බුන්නේ නැහනේ හැම ගෙදරම කවුරු හරි මැරිලා දැන් ඔන්න මැරිලා ඔබටත් මැරිච්ච කෙනෙක් මතක් වෙනවා මැරිච්ච කෙනා ඔබට උදව් කරපු කෙනෙක් දැන් මොකද වෙන්නේ මතක් වෙනව කියන ඔබ යාට කැමතිනේ නේද යම් පිංචං නලබති දැන් මේ ඔබේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහනේ මේක දුක දැන් දුක ඇත්තටම දුක මේ සංස්කාරේ පහළ වීමමයි. ජාතිපි දුක්ඛ. මේ පහළ වීමමයි. ජාති සංජාති අබිඩිම්බන්ති කන්දානම් පාතු බව ආයතනම් පටිලාභ. මේ ආයතන පහළ මේ ස්කන්ධ පහළ වීම. මේ ජාති සංජාති මේ උපත තවත් සංස්කාර සමග පහළ වෙලා මේකෙන් නිර්මාණයක් වෙලා යනවා ඉස්සරහට. ජාති සංජාති අබිනිබ්බන්ති. ස්කන්ධ ආයතන වශයෙන්. මේ ඔක්කොම දුක. කසමාච බික්කවේ ජාති. නේද දැක්කනේ? එතකොට දැන් අපිට එහෙම විග්‍රහ වෙනවා. එහෙනම් අන්න අර අස්පලෝම ගහේ දෙකලවරට විද්දට වැඩිය අමාරු වැඩේ මොකද්ද? මෙහෙනම් මේ ඔබට මතක් වෙන දේ කවුරු හරි ඔබේ හිතවතෙකුගේ මරණයක් මතක් වෙනවා. මේ මොකද්ද? මේ පහළුනේ දුක. මෙතන තියෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. මේ දුක කියලා තීරණය දෙනකොට මොකද්ද ඔබට ඉතුරුනේ මොකද්ද අතෑරුනේ? දුක නැතර වුණා, දහම ඉතිරුණා. ඔබේ ජීවිතේ ධම්මානුධම්ම පටිපන්න වුණා, දහම බවට පත් වුණාමයි. එදා පටාචාර අහිංසක පටාචාරා මහා රහත් ඵලයට එන්න මග පාද ගත්තා වගේමයි ඔබත් ඒ මුල අල්ලගත්තමයි. පොඩ්ඩක් අතමාරු දෙයක් කියුනේ නැහැ. ඔබේ මේ S2 සදහම් S2ක්මයි.
මේ ඇහැට රූප වෙනකොට ඇතුලෙන් වෙනමස් දෙකක් පහළ වෙනවා. ඒ බුද්ධ වචනේ. මේ තියෙන විඥානයේ පරද්දගෙන ඥානය මතුවෙනවා. මේ විඥානය ගැන දර්ශනය වෙන විඥානය හඳුරන ඥානය පහළ වෙනවා. ඥාන දර්ශනය පහළ වෙනවා. ඒක තමයි උත්තම ශක්තිය. අන්නේ පටාචාරා මේ මල සියල්ල තියෙද්දි රහත් වෙන්නේ කොහොමද කියන එක මම අපි ඊළඟ දවසේ මීටත් වඩා විස්තර කතා කරනවා. මං හිතනවා දැනට හොඳටම අවබෝධ වෙන්න ඇති මේ ආයතන ස්කන්ධ ගැන. මේ අවබෝධතා ඥාණය ඔබගේ සංසාර දුක් කෙලවර උතුම් නිර්වාණ ඥාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරන තුන් ලෝක වාසීන්ටම හිත නිවාස උපත් කරන්න, හිත සුද්ධ කරගන්න, ඒවත් හිත නිවා ගන්න, පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා නිවිලා සූපත් වෙලා ඉන්න. උපන් අකුසල් පහ කරන්නත්, නූපන් අකුසල් නූපදවන්නත්. නූපන් රාග දේශ මොහ ආදී අකුසල් නූපදවන්නත්, උපන් රාග දේශ මොහ ආදී අකුසල් පහ කරන්නත්. ඒ කියන්නේ ඇසුරු නොකර ඉන්නත්. නූපන් බුද්ධ ආදී ආර්යයන් ඇසුරු කළා වූ කුසලයන්, අලෝභ අද්දෝ සමෝහ කියන මහා ඥානයන් පහල කරගන්නත්. පහල කරගත්තා වූ අලෝභ අද්දෝ සමෝහයන් විපුල කරගන්නටත් උසස්යයි මම දැන් උසස් තැනක ඉන්නවා කියලා දර්ශනය කරගන්නත්. ඔබ හැම දිනාට බලය ලැබේවා මේ ධර්ම කරුණ තුන් ලෝක වාසීන්ට මේ සඳහා මාර්ග ඥානයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප හැම දිනාටම ධම්මස පහල කර දෙමින් මේ රුදුරු කතර තුල අසීමිත දුකක් විඳ ඒ දුක අපට හඟවාගෙන කටයුතු කළා වූ ඒ දුක ලෝකෙට දුකයි නොපෙන්නා ඒ දුකද විඳි අප තථාගත ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීල සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට ඒ ලෝක ලෞකික දුකෙන් මිදලා මේ සීල ලෝකෝත්තර මාර්ගය වඩාගෙන කොච්චර අපි රළුවේ කියන දුෂ්කර මාර්ගවල කටු ඇණි පයින් ඇවිදපු බුදු පියාණන් වහන්සේ පාදවල කරකට එනකම් පයින් වැඩි බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීල බුදු පියාණන් වහන්සේලා දුක් විඳේ අපි සැපවත් කරන්න අපට සැපල කියා දෙන්න. එම නිසා මේ සීල ධර්ම ඥාණය තුලින් අපි දැක්කා වූ සැනසෙල්ල සතුට අප තථාගත ලෞතර ආමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුළ මෙතෙක් පහළ වූ සීලම් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ ධර්ම සාකච්ඡාවේ පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණය කළ තුන් ලෝක වාසීන්ම රැස් කළ පින තුන් ආංශේලාට උත්තම පූජාවක් වේවා. සාදු.